නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පින්වත්නි, අද අපි බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් අහන්න සූදානම් වෙන මොහොතයි. සසරේ තිබූ කුමක්ද පිනකට අපි උපන්න මේ යුගයේ බුදු කෙනෙකුගේ ධර්මයක් අපේ සවන් වලට වැටෙන්න තරම් අපි වාසනාවන්ත වෙලා තියෙනවා. මේ යුගයේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ නොවුණා නම් අපිට යන කලදසාව කුමක්ද කියලා අපි කාටවත්ම කියන්න බෑ. ඒ තරම්ම දුක්ඛිත ඉරණමක් කරා තමයි බුදු කෙනෙකුගේ ධර්මයක් නැති ලෝකය යන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ අපට ලෝකේ මුණ ගැහෙන පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ. උන්වහන්සේ තරම් අනුකම්පාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් ලෝකෙ දිහා බැලූ වෙන කෙනෙක් නැහැ. උන්වහන්සේ මේ ලෝක සත්‍ය දිහා බලද්දී ඒ තරම්ම කරුණාවක්, මෛත්‍රියක් ඇති වුණේ ජීවිතය ගැන, ලෝකෙ ගැන, කර්ම විපාක ගැන උන්වහන්සේ තුල තියෙන අවබෝධය නිසා. ඉතින් ඒ අවබෝධයකින්ම ධර්ම දේශනා කරපු ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොතිබෙන්නේ අපිට තියෙන්නේ මේ බටහිර ලෝකෙන්, මේ හිස් ලෝකෙන් ආපු පුහු මායාව, පුහු විනෝදේ, පුහු කාමේ, අවිස්සුණු කාමේ විතරයි. මං හිතනවා මේ ලෝකේ මිනිස්සුන්ව සතුටු කරනවා කියලා කාමයේ විශ්සිල්ල විතරයි අසෘතව පුතඥයෙකුට කරන්න තියෙන්නේ. මිනිස්සුන්ව සතුටු කරනවා කියේ කාමයේ අවුස්සලා එක්ක මිනිස්සුන් තුළ රාගය උපද්දවන්න පුළුවන්, එක්ක ද්වේෂය උපද්දවන්න පුළුවන්, එක්ක බය, මෝහය උපද්දවන්න පුළුවන්. ඔයිට වඩා එකක් පුතඥයන්ට නම් කරන්න බෑ. බුදු කෙනෙකුගේ ධර්මය ඊට හරි ඊට වෙනස්. බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ව බුද්ධිමත් කරන පිළිවෙල හරි අසිරිමත්. මේ සූත්‍ර දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ 10 වෙනි නිපාතේ. බුදුරජාණන් වහන්සේ එදා වැඩ සිටියේ පාවා කියන නුවර චුන්ද කම්මාර පුත්ත සිටුවරයාගේ අඹවනේ. ඔබ දන්නවා ඇති මේ චුන්ද කම්මාර පුත්තගෙන් තමයි අවසාන දන් වේල වැළඳුවේ. මා සිටුවරයෙක්. මා රත්තරන් බඩු ව්‍යාපාරිකයෙක්. එදා මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ අඹවණේට වැඩලා ඉන්නවා කියලා ආරංචි වුණා. ආරංචි වෙලා මේ චුන්ද කම්මාර පුත්ත බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියා. ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරලා වාඩි වුණා. එතකොට චුන්ද කම්මාර පුත්තගෙන්
බුදුරජාණන් වහන්සේ ත්‍රිමයා බෞද්ධ නෙමෙයි වෙනකට. බුදුරජාණන් වහන්සේ අහනවා චුන්දය ඔබ හිතන්නේ ඔබ කැමති කාගේ පිරිසිදු බවක්ද? ඔබ කැමති කවුරු කාගේ ගැන පිරිසිදු බව අපේක්ෂා කරනවා නම් කෙනෙක් කාගේ පිරිසිදු බවද ඔබ කැමති? එතකොට කියනවා ස්වාමීනි මේ බටහිර ප්‍රදේශයේ බමුණෝ ඉන්නවා පැන් කෙන්ඩි දරාගෙන ඊළඟට සෙවල මල් දරාගෙන ඊළඟට ගිනි පුද පුදා උදේ හවහ වතුරේ බැහැලා පව් සෝදන බමුණෝ ඉන්නවා. මං හරි කැමති ඒගොල්ලන්ගේ පිරිසිදුකම ගැන. එතකොට මේ චුන්ද පැහැදිලා හිටියේ කවුරු ගැනද? බ්‍රාහ්මණයෝ ගැන පැහැදිලා හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහන චුන්දගෙන් එතකොට චුන්ද ඔය පශ්චිම භූමික වාසී පැන්කෙන්ඩි දරාගෙන සෙවල මල් දරාගෙන ගිනි පුද පුදා උදේ හවහ වතුරේ බැහැලා පව් සෝදන ඒ බමුණෝ පිරිසිදු බව ගැන ඔබට ඉගැන්වුවේ කොහොමද කියලා ඇහුවා. දරක ස්වාමීනි මෙන්න මෙහිමයි කිව්වා ඒ බ්‍රාහ්මණයෝ අපට පුහුණු කරවන්නේ. මෙහෙම කිව්වා අපිට උගන්වන්නේ. මෙහෙම කරන්න කියලා. කොහොමද? ඔන්න ඒ කාලේ තිබිච්ච සීල වෘත. දායකයා දැන් ගිහිල්ලා ඒගොල්ලන්ට සැලකුවාම ඒගොල්ලෝ කියන මෙහෙම කරන්න කියලා. දැන් එහෙනම් ඔහි පාන්දරින් නැගිටින්න. පාන්දරින් නැගිටින්න. නැගිටලා හොඳට ඉස්සෙල්ලා ගේ අතු ගන්න. පාන්දර නැගිටලා ගේ අතු ගාලා හොඳට අමු ගොම ගන්න. ගේ ඇතුළේ හොඳට ගොම ගන්න. ගොම ගන්න විදියක් ලැබුණ නැත්නම් අලුත් තනකොළ හොඳට ගේ ඇතුලේ අතුරන්න. ඊට පස්සේ අලුත් තනකොළ අතුරලා ගේ මැද්දේ පුංචියට දර ටිකක් ගොඩ ගහලා ගිනි පුදන්න හදන්න. ඒකට කියන්නේ ධූණිය කියලා. ගිනි පුදන එකක් හදලා මේ ගිනි පුදන්න. එතකොට ගිනි පුදන්න බැරි වුණොත් හිරු නැගගෙන එද්දී හිරු දිශාවට හැරිලා වඳින්න සූර්ය නමස්කාර කරන්න. එතකොට සූර්ය නමස්කාර කරන්න හරියට බැරි වුණොත් උදේ හවස වතුරේ බැහැලා පව් සෝදන්න. ස්වාමීනි මෙන්න මෙහෙමයි අපිට යා ඉගෙනුවේ. ඉතින් මේ උන්දලාගේ වැඩපිළිවෙල ගැන අපි සතුටුයි කිව්වා. යා එතකොට චුන්ද සතුටුයි කිව්වා මේකට. දැන් බලන්න ධර්මයක් නැති ලෝකයේ අනුගමනය කරන දේවල්. බණ නොදන්න ලෝකයේ සම්පප්පලාප කුණුහරුප බණ හැටියට අහනවා වගේ මේ ධර්මයේ නැති ලෝකේ වැඩපිළිවෙලක් නැති ලෝකේ මේ වැඩපිළිවෙල කියලා මේ උගන්වපු මීට වෙනස් නෑ වර්තමාන ඉන්දියාව. මීට වෙනස් නෑ. මට මතකයි මම මේ බද්‍රිනාත් ගිහපු වෙලාව එතන තියෙන උණු වතුර නිසා මිනිස්සු ඔක්කොම පොලිමේ ඇවිල්ලා නානවා. මමත් ගිහලා නානවා ඉතින් උණු වතුර නිසා. ඒතර මිනිස්සු කියනවා මේ නාලා මේකේ නෑවොත් ආත්ම භාව 14කට පව් ගෙවෙනවා කියලා. ඒක පාරක් නෑවොත්. මං දෙපාරක් නෑවොත්. ඒ 14මයි. කොච්චර නෑවත් 14 විතරයි. මිනිස්සු ආත්ම භාව 14කට පව් ගෙවා ගන්න නානවා. එතකොට වැඩ කරන වටේ පිටේ මිනිස්සු නහන්නේ උදේ හවස නානවා. මේ මිනිස්සු සීතල නිසා ඉන්න අය. වන්දනා වෙන මිනිස්සු එකපාරක් නාලා යන්න එනවා. දැන් බලන්න මම කල්පනා කළා බුදු කෙනෙකුගේ ධර්මයක් නැති වුනහම ලෝකයට ඉතුරු වෙන්නේ ওই වගේ අදහස්. එතකොට බුදුරජාණන් වහන්සේ කලබලුන්නේ නැහැ කිව්වා ඔයා වැරදි. ඒක එහෙම නෙමෙයි කියලා කිව්වේ නැහැ. ඊනා පින්වත් චුන්ද. එතකොට මේ ඔය පශ්චිම භූමික වාසී ඔය පැන්කෙන්ඩි දරාගෙන සෙවල මල් දරාගෙන ගිනි පුදාගෙන උදේ හවස වතුරේ බැහැගෙන ඉන්න බමුණන්ගේ සුද්ධ වෙන ක්‍රමයේ අමුතුයි. වෙන්නේ එකක් නේද කියනවා. හැබැයි මේ ශාසනයේ ගෞතම ශාසනයේ අපේ ක්‍රමයෙන් නම් වෙනස් එකක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශාසනයේ විස්තර කරන පිරිසිදු බව නම් ওই විදිහ එකක් නෙමෙයි කියනවා.
වෙනස් එකක් කිය. අපිටත් ওই විදිහේ පිරිසිදුකම් ගැන ඇවිල්ලා නැද්ද? වතුර නාලා සුදු පිරිවුවට ඇඳපු ගමන් අපිත් සුද්ධ නැද්ද? ඒකම නේද? සුදු වස්ත්‍රය අඳපු ගමන් අපි සුද්ධද? දැන් මේ බලන්න එතකොට අපි සුද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන මේකේ අපිට හොඳ ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙයාට ආස හිතෙනවා. කාටද? චුන්දට ආස හිතෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහෙලාගේ ක්‍රමේ වෙනස් විදියක්, අපේ ක්‍රමේ වෙනස් විදියක්. කියන ස්වාමීනි මං හරි ආසයි ආර්ය විනේ, ඒ කියන්නේ ගෞතම සාසනේ පිරිසිදු බව ගැන මං දැනගන්න ආසයි. චුන්දේ නම් හොඳට අහගන්න කියනවා. ගෞතම සාසනේ පිරිසිදු වෙන්නේ කෙනෙක් කොයි විදිහටද කියලා. ඒ නිසා ඉස්සලා චුන්ද දැනගන්න කියනවා පිරිසිදු වෙන විදිය නෙවෙයි. මොකද්ද? අපිරිසිදු වෙන විදිය. අන්න කොච්චර මිනිස්සෙක්ව බුද්ධිමත් කරන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සලා දැනගන්න කියනවා මිනිස්සෙක් අපිරිසිදු වෙන විදිය. කියනවා චුන්ද මිනිස්සෙක් අපිරිසිදු වෙනවා කායිකව 3 විදියකින්. මිනිස්සෙක් කායිකව අපිරිසිදු වෙනවා 3 විදියකින්. වාචිකව මිනිස්සෙක් අපිරිසිදු වෙනවා 4 විදියකින්. මානසිකව මිනිසෙක් අපිරිසිදු වෙනවා 3 විදියකින්. කියන චුන්ද කායිකව මිනිසෙක් අපිරිසිදු වෙන්නේ මෙහෙමයි. එයා මනුෂ්‍ය ඝාතනය කරනවා. එක්ක සත්ත්ව ඝාතනය කරනවා. කොහොමද? පාණාතිපාතී හෝති. එතකොට පාණාතිපාතී හෝති කියන්නේ සත්ත්ව ඝාතනයේ යෙදෙනවා. ලුද්දෝ කියන්නේ රෞද්‍රයි. ඒ රෞද්‍ර කෙනෙක්. ලෝහිත පාණී අත්වල ලේ තවරාගෙන ඉන්න කෙනෙක්. හතපහඩේ නිමිට්ටෝ කියන්නේ මේ කො මිනිස්සෙන් එක්ක සත්වයන් ඝාතනය කිරීමෙහි යෙදී ඉන්න කෙනෙක්. අදයාපන්නෝ සබ්බපාන භූතේසු සියලු ප්‍රාණීන් කෙරෙහි දයා රහිත වූ කෙනෙක්. මේකට තමයි පාණාතිපාතා කියන්නේ. මේ පාණාතිපාත ශික්ෂාපදි තෝරපු තැනක්. සියලු ප්‍රාණීන් කෙරෙහි දයා රහිත වූ කෙනෙක්. දැන් මේ ගැන මට අද ඊයේ මට කෙනෙක් කිව්වා මේ ඒගොල්ලෝ මම දන්නේ නැහැ ඒක විස්තරය මොකද්ද කියලා. ඒක ළමයි තාත්තව මරලා මස් කයවලු. එතකොට බලන්න මේ මිනිස්සයා හැබැයි බුදුරජාණන් වහන්සේ කියාපු දේ මේ සිද්ධ වෙවි ඉන්නේ. චක්කවාති සීනාද සූත්‍රයේ විස්තර කරපු දේ ඒ විදිහටම වෙනවා. අපි නිකන් මේ මිනිස්සුන්ව සීන ලෝකෙක හා දැන් මේ දීපු දානේ අනුසතින් විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා වෙන්නේ කියලා මේ මායාකාරී සීන ලෝකයකට මිනිස්සු ඇදලා දාන්න ඕනේ නැහැ. මිනිස්සුන්ට බුද්ධ දේශනාවේ තියෙන සත්‍යය පෙන්වන්න ඕනේ. ඒ සත්‍ය දැක්කම මිනිස්සු නැවත නැවත මනුස්සාත්මයට එන්න ඕනේ කියලා කිසි දවසක හිතවිල්ලක්වත් පහල කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරියට කියවුවා. ඒ දේශනාවේ තියෙන්නේ අනාගත මනුෂ්‍ය වර්ගයා පිරිහි යන ආකාරය. ඒ උන්වහන්සේ මීට 2500කට කලින් දේශනා කරපු අනාගතයේ නෙමෙයිද අපි මේ ඉන්නේ. ඒ අනාගතයේ ඉන්නේ. හැබැයි මේ පිරිහීම මේ මනුෂ්‍ය වර්ගයාගේ මේ පිරිහීමට සදාචාරයකට ඉඩක් නැති තරම් පිරිහි යන්නේ බටහිරින් එන ආක්‍රමණ නිසා. අපිට වළක්වන්න බෑ ඒක. බටහිර සුළඟ ඒ තරම්ම දැඩි එකක්. මොකද සියලු දේම අපිට බටහිරින් දුන්නේ. මේ සුළඟ, මේ કૃතිම සුළඟ, යාන වාහන, මේ විදුලි බලය, ඊළඟට පහසුකම්, මේ ඔක්කොම කැම්බීම්, බෙහෙත් ඒකම ආවා. කාමරැල්ල. ඒකත් බටහිරින් න්යායයි. ඒ නිසා දැන් බටහිර විවාහ වීම කඩාගෙන වැටිලා. ඒගොල්ලෝ ලිවින් ටුගෙදර් එකට ජීවත් වීම. ඊට පස්සේ මෙහි ඇවිල්ලා ලෝක ඉතින් ඒක කොපිය ගහලා මෙහි කියයි අපිටත් ඕනේ කියයි සෙක්ස් ෆ්‍රීඩම්. ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සුන්ට වෙන දේ මිනිස්සුන්ට හොයාගන්න බෑ. බුද්ධ දේශනාවේ තියෙනවා රාගය ඇති වෙච්ච එක්කෙනාට සත්‍ය හොයාගන්න බෑ කියනවා. ද්වේෂය ඇති වෙච්ච එක්කෙනාටත් සත්‍ය හොයාගන්න බෑ කියනවා. කුද්දෝ අත්තං නදානාති. කුද්දෝ අත්තං නපස්සති. ක්‍රෝධය ඇති වෙච්ච කෙනාට අර්ථය දකින්න බෑ. රාගය ඇති වෙච්ච කෙනාටත් බෑ. ඉතින් මේ වගේ කෙලෙස් බරිත ලෝකයකින් දෙන පණිවිඩයට කෙලෙස් බරිත මිනිස්සයා ගොදුරු වුණොත් ඊට පස්සේ යාට හොඳ නරක
මේකෙන් මෙහෙම වේවි මේකෙන් මෙහෙම වේවි කියලා හිතන්න පුළුවන් කමක් ඒ ලෝකේ ඉස්සරහට එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්සු ජීවත් වේවි කියනවා බල්ලෝ වගේ ඌර කුකුළු වගේ අපි අනාගත ලෝකේ ඒක හැබැයි ඒක අපේ සංවේගයේ ඒක අපි හිතනවට වඩා ඉක්මන් ඊට පස්සේ දේශනා කරනවා මිනිස්සු තුල අනාගත ලෝකයේ තුල එකපාරට වදක චිත්තය පිහිටනවා කියන දරුවන්ට දෙමව්පියෝ කෙරෙහි දෙමව්පියන්ට දරුවන් කෙරෙහි මරන්න කියලා හිතෙනවා කියන චුට්ටක් යහම වුණාම ඒත් බලන්න මේ විදිහේ ලෝකයක් නෙමෙයිද මේ හැදි ඉස්සරහට අපිට නොතීරි මොකද අපි මේ ලෝකේ කොටස්කාරයෝ නිසා අපි මේ රූපවාහිනියෙන් පත්තර වලින් ගුවන් විදුලියෙන් දේශපාලනින් මේ ඔක්කොගෙම ඊළඟට බණ කියලා අපි දැන් අහන බණ රැල්ල බැලුවොත් කාලීන ධර්මයේ කියලා යන සම්පප්පරාප රැල්ල එතකොට මේ සම්පප්පරාප කුණුහරුප බණ රැල්ලෙන් අනුන්ට ගරහන රැල්ලෙන් තවත් මිනිස්සුන්ගේ මනස අවුල් වෙන්නේ නැද්ද? අවුල් වෙලා ගිහිල්ලා මේ අදන් ඔන්න මිනිස් හොඳම බොරුව කියන්නේ කවුද තෝරනවා හොඳම විහිළුව කරන්නේ කවුද තෝරනවා අන්තිමට ගිය හොඳම කුණුහරුප කියන්නේ කවුද කියලා තෝරයි. වැඩි ඈත නැහැ. ඒක වැඩි ඈත නැහැ. ඒතර ඒකට ගොදුරු වෙන්නේ මේ දැනුම ගන්න අපි නෙමෙයිද? අනාගතේ මිනිස්සු එන්න එතකොට පිරිසිදු වෙයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන කයෙන් අපිරිසිදු වෙන දෙයක් මේ ප්‍රාණඝාතය කියන්නේ. ඊළඟට දේශනා කරනවා අදින්නාදායි හෝති යන්තම් පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා තං අදින්නම් තී සංඛාතං ආදාතා හෝති තමන්ට නුදුන් දේ ගමේ වේවා වනාන්තරේ වේවා නුදුන් දේ යා සොරසිතින් පැහැර ගන්නවා නුදුන් දේ සොරසිතින් පැහැර ගන්නවා යමක් තමන්ට දුන්නේ නැත්තම් ගමේ වේවා වනාන්තරේ වේවා ඒක පැහැර ගන්නවා නම් ඒ වෙලාවට යාගේ කය අපිරිසිදුයි. ඒතර යා කොච්චර සස්සඳ සුදු ඇඳලා හිටියත් සෙන්ට් ගාලා හිටියත් හොඳට තැඹිලි තෙල් ගාලා ඔලුව පීරලා හිටියත් එයා ඒ වෙලාවේ කයින් අපිරිසිදුයි. ඒක තමයි සත්‍යය. නුදුන් දෙයක් සොරසිතින් ගැනීම. ඊළඟට දේශනා කරනවා කාමේසු මිච්ඡාචාර කයෙන් අපිරිසිදුනවා කොහොමද? මව විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. පියා විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. මව්පිය දෙදෙනා විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. සහෝදරයා විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. සහෝදරිය විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. ඥාතීන් විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. ඊළඟට සිල් ආදී ගුණධර්ම වලින් ආරක්ෂා වෙලා ඉන්න දරුවන් ඉන්නවා. ස්වාමියා සහිතව ඉන්න බිරින්දෑවරුන් ඉන්නවා. ඊළඟට සීමා කරලා තියෙන මෙයා ආසවල් කෙනාට පවර්ලා තියෙන කියලා නංගොත් වශයෙන් රෙජිස්ටර් කරලා ඉන්නවා. මේකේ තියෙන යටත් පිරිසේකින් මල් මාලාවක් හරි දාලා තියෙනවා නම් ඒ බඳු එක්කෙනෙක්ව වරදකට පොළඹවලා වරදී හැසිරෙනවා නම් කාමීසු මිච්ඡාචාරා. බලන්න කොච්චර ලස්සනට මේ බුද්ධ වචනේ මේක තෝරලා තියෙනවද කාමීසු මිච්ඡාචාරා. මේම තීද්දී අපි කවුරු හරි වැරදි අර්ථයක් දුන්නොත් ඒකට ධර්මයේ විකෘති කරනවා කියන්නේ. මොකක්ද වැරදි අර්ථය? ඇහෙන් රූපයක් දැක්කොත් දැකලා රාගය උපදව ගත්තොත් කාමීසු මිච්ඡාචාරා කියලා කිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි අර්ථයක්. බුද්ධ දේශනාවක එහෙම එකක් විස්තර වෙන්නේ නැහැ. කරවල කැලලක් කෑවොත් කාමීසු මිච්ඡාචාරා කැඩෙනවලු. එතන වැරදි අර්ථයක්. ඒතකොට මේ අධර්මයේ අහගෙන හිටියොත් මිනිස්සයා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අධර්මයේ කියපු එක්කෙනා වගේම අධර්මයේ අහපු එක්කෙනාත් නොමග යනවා. අධර්මයේ කියපු එක්කෙනායි අහපු එක්කෙනායි දෙගොල්ලම නොමග යන ඉතින් දෙගොල්ලම නොමග යන සමාජයනේ දැන් තියෙන්නේ පේන්නේ. හරි මග ආවනම් ඉතින් මෙහෙම වෙන්න බෑනේ. ඉතින් මේක හරි ලස්සනයි මේ කාමීසු මිච්ඡාචාරා. කාමීසු මිච්ඡාචාරී හෝති. යාතා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතා පිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඥාතිරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසු මාලාගුල පරික්ඛිතාපි තථා රූපාසු චාරිත්තං ආපජ්ජිතා හෝති. ඔන්න කාමීසු මිච්ඡාචාරා විස්තර කරපු තැන. මම මේ පාළි කොටස කිව්වේ මොකද? නැත්තම් පාළියෙන් තිබුණේ නැත්නම් බුදුහාමුදුරු ඝන පිටුල වල මේ වචන වලට තියෙන්නේ. මාන්තරකාරයෙක්ම පහළ වෙලා තින්නේ අපි හිතුවේ බුදු කෙනෙක් කිව්වම මේ හිස් පුද්ගලයෝ ඉන්නවා
නිකන් සිවුරු දාලා හිස බාගෙන ඉන්නවා. සමහර විට ඉතින් නායක කියලා කියනවා. හිස් පුද්ගලයෝ. ඉතින් මිනිස්සුම නොමග යනවා මේ හිස් පුද්ගලයෝ කියලා. මේ ඝන සෙල්ලම ආවේ මේ දැන් ඔය කියනෝනේ පිරිත්වල ඝන පිටුල තියෙන්නේ මේ ඝන සෙල්ලම ආවේ බුදුරජාන් වහන්සේගේ කාලේ නෙවෙයි. ඒක තනිකරම බ්‍රාහ්මණ මතයක්. ඒක බෞද්ධ මතයක් නෙමෙයි ඝන සෙල්ලම. ඒකෙන් තමයි වස් කවි, සෙත් කවි ඔක්කොම ආවේ. මේක ඔක්කොම සංස්කෘත සාහිත්‍යයෙන් ආවේ. සංස්කෘතයේ තිබුණා සංස්කෘත සාහිත්‍යයේදී සංස්කෘතයේ පිරිහුණා. සංස්කෘත භාෂාව හරි කාමුක. සිද්ධි ගොඩාක් තියෙන එකක්. පාලි භාෂාව ඉගෙන ගත්ත කෙනෙක් සරාගී වෙන්නේ නැහැ. සංස්කෘත භාෂාව ඉගෙන ගත්ත කෙනෙක් වනචර වෙනවා. ඉතිහාසය බලන්න සංස්කෘත ඉගෙන ගත්තට වෙච්ච දේවල්. එතකොට මේ සංස්කෘතයේ තියෙන මහා කාව්‍ය. මහා කාව්‍යවල තියෙන හරි වල් අදහස් සංස්කෘත ශ්ලෝක වලින්. ඉතින් සමහර අවස්ථාවලදී මහා කාව්‍ය සම්ප්‍රදායේ බලපෑම ලංකාවටත් ආවා. ඊට පස්සේ ඒ සංස්කෘත ව්‍යාකරණ විදි, කාව්‍ය සම්ප්‍රදායන්, රස, භාව ආදී කාව්‍ය සම්ප්‍රදායන් ඊට පස්සේ අපි අන්දානුකරණයෙන් ලංකා හිටියේ පැවිද්දෝ අනුගමනය කළා. අනුගමනය කළා ව්‍යාකරණ ග්‍රන්ථ, ඊළඟට කාව්‍ය ග්‍රන්ථ, ඊට උවමනා මූලික දේවල් ලිව්වා. ඒක එකක් තමයි සීබස් ලකර. ඒවැය තියෙන්නේ ඝන ශාස්ත්‍රය පෙන්නලා. මේ බොහොම 8 වෙනි සීවසේ බුදුරජාණන් වහන්සේ පිරිනමපල අවුරුදු 1000කට පස්සේ ඇති වෙච්ච මේ ඝන සෙල්ලම. මේකේ උගන්වනවා බමුණෝ කරපු දේ මම මේ චුට්ටක් කියන්නේ මේ ඝන කියන ඇයට උගන්වන්න. අවුරු කියනවනේ මේ සුද්ධ දේශනාවල් තියෙන්නේ සීරිත් තියෙන්නේ ඝන පිටුවල කියලා එළම නැගිටලා කියන්නේ වහ ගන්න ඔය කට කියලා. ඒකට උගන්වන්න මම වචනයක් කියන්න. නයන්නෙන් පටන් ගන්න වචනය නයන්නෙන් පටන් ගන්න ගණයට කියනවා නගණය කියලා. නගණේ අපාය අක්ෂරය කියනවා. ඒ නයන්න අපාය අක්ෂරයක්. ඔන්න අක්ෂර වලට නම් දැම්ම දිව්‍ය අක්ෂර, අපාය අක්ෂර, බ්‍රහ්ම අක්ෂර. එතකොට ඒගොල්ලෝ පටන් ගත්ත වචනයක් ඕම් කියලා. ඒකට කිව්වා බ්‍රහ්ම අක්ෂරයක් කියලා. ඒකෙන් පටන් ගන්න කිව්වා. ඒකෙන් තමයි පස්සේ කාලෙදී හැම මන්ත්‍රයකටම හැම මේකකටම ඕම් කියන එක ආවේ. මම ඔබට මේ පොඩ්ඩක් කියා දෙන්නේ මේ හිස් පුද්ගලයන්ගේ ගෝසාව නැත්තම් දන්නේ නැත්තම් රැවටෙනවා ඇත්ත කියලා. එතකොට අපාය අක්ෂරයක් නයන්නෙන් පටන් ගන්න එපා කිව්වා කිසි දෙයක් නැත්තර නැති වෙනවා කිව්වා. ඒ මොකද හේතුව බෞද්ධ සියලු දෙනා එක්කෙනාට එක්කෙනා මුණ ගැහුණාම කියනවා නමෝ බුද්ධාය. නයන්නෙන් පටන් ගත්තා. නයන්නෙන් පටන් ගත්ත එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විනාශකරනද බ්‍රාහ්මණයෝ හදාපු කුමන්ත්‍රණේ. මේ හිස් පැවිද්දෝ දන්නේ නැහැ මේවා. බ්‍රාහ්මණයෝ හදාපු කුමන්ත්‍රණේ නමෝ බුද්ධාය කියලා මිනිස්සු කියනකොට එක්කෙනාට එක්කෙනා මුණ ගැහුණාම දැන් අපි දැන් උදේට සාමාන්‍යයෙන් උදේට කියන්නේ good morning කියන හම්බුනම දැන් ඔය කියන්නේ මේ වගේ බෞද්ධ සමාජය කිව්වේ මොකද්ද? නමෝ බුද්ධාය. අපේ රටේ බෞද්ධ සමාජය නැති වුණා, බිහි වුණා සමාජයක් මේ නැකස් සමාජය. ජෝතිෂි බලලා හැමදේම කරන. ඒගොල්ලෝ මුණ ගැහුණාම කියනවා ආයිබෝවන්. ඒක ආවේ ඒ සමාජේ. බෞද්ධ සමාජයේ මොකද තිබුණේ? එක්කෙනෙක් මුණ ගැසුනම නමෝ බුද්ධාය කියලා කතා කරනවා. මේක සම්පූර්ණ විවාහයෙන් අයින් කළා බමුණු ටික. ඒත් බලන්න මේක මේ සමාජයේට මේ බමුණන්ගේ මත කොච්චර දරුණු විදියට ගියාද කියන්නේ අපේ ජාතික ගීයේ නමෝ නමෝ මාතා කියලා තියෙන එකට ඔක්කොම හිස් පැවිද්ද කෑ ගැහුවා මේක නමෝ නමෝ මාතා කියලා දාන්න එපා ඉස්සරහට නයන්නක් තියෙනවා. අපාය අක්ෂරය. එන බමුණු ටිකක් නිදලා තියෙන්නේ. දැනුත් ඉන්නේ බමුණු පරපුර තමයි. ඊට පස්සේ කිව්වා ඒක එපා. අප ශ්‍රී ලංකා ආයන්නේ දාන්න කිව්වා. ඒ ගණේ හොඳයි කිව්වා. ඕන් වෙච්ච දේවල්. අහන්න ජාතික ගියේ මොකද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ බ්‍රාහ්මණ මතේ. මම හරි ස්වාධීන කෙනෙක්. මම ධර්මයේ තුලින් ස්වාධීන වෙච්ච කෙනෙක්. එතකොට බලන්න මම මේ කිව්වේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය පවා අල්ලගන්න බෑ. බමුණු මත වලින් බලන්න ගිය දවසට. එදාට අර්ථය පවා විකෘති වෙලා යනවා. ඉතින් ඔබ හරියට තේරුම් ගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරීම ලස්සනයි. හරීම විද්‍යානුකූලයි. විද්‍යානුකූල කියලා කියන්නේ මේ දැන් වර්තමාන විද්‍යාවෙන් කතා කරන මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නෙවෙයි. හරිම මේ හේතුඵල ධර්මයෙන් යුක්තයි. ඒකට මම විද්‍යානුකූලයි කියන්නේ. හේතුඵල ස්වභාවයෙන් යුක්තයි. හරි නවීනයි මේ ධර්මය. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කය අපිරිසිදු දෙන්නේ මෙහෙමයි. එහෙනම් අපි දවසක් දෙකක් නාන්න බැරි වුණා කියලා, කොණ්ඩේ හොද ගන්න බැරි වුණා කියලා, දාත් මැද ගන්න බැරි වුණා කියලා, රෙදි ටික හොද ගන්න බැරි වුණා කියලා කලබල වෙන්න එපා.
ඇයි කය අපිරිසිදු වෙලා නැහැ. කය අපිරිසිදු වෙලා නැහැ. හැබැයි ප්‍රාණඝාතයකට, සත්ව ඝාතනයකට, මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ වුණොත් කලබල වෙන්න. මොකද කය අපිරිසිදු වුණා. ඊළඟට සොරකමකට සම්බන්ධ වුණොත් කලබල වෙන්න. කය අපිරිසිදු වුණා. ඊළඟට වර්ධිකාම සේවනයකට හවුල් වුණොත් ඉක්මනට කලබල වෙලා පිරිසිදු කරගන්න කය අපිරිසිදු වෙන හැටි අපිට ඉස්සරහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ චුන්දට කියන චුන්ද ඒ වගේම වචනේනුත් මිනිසයා අපිරිසිදු වෙනවා. වචනේනුත් අපිරිසිදු වෙනවා. කොහොමද අපිරිසිදු වෙන්නේ? ඔව් ඉන්නවා කෙනෙක් බොරු කියනවා. සභාවක් මැද්දට ගිහින්, පිරිස මැද්දට ගිහින්, ඥාතීන් මැද්දට ගිහින්, සමූහයක් මැද්දට ගිහින්, ඒක රාජකාරි මට්ටමේ එයාගෙන් ඇවිල්ලා අහනවා ඔබ මේක දන්නවාද? දැන් එයා දන්නවා. එයා කියනවා අනේ මන් දන්නේ නැහැ කියනවා. අනේ මන් දන්නේ නැහැ කියනවා. ඔබ මේකට හවුල්ද? අනේ මම මේ ගැන මොකවත් දන්නේ නැහැ. ඔබ ආර පිරිසත් එක්ක හිටියාද? අනේ නැහැ. ඔබ ආරක දැක්කද? අනේ මම දැක්කේ නැහැ. මේක තමයි බොරුව. ඊළඟ එක තමයි ඔබ දැක්කේ නැද්ද? නෑ මම දැක්කා. අර නුදුටු දේ දැක්කා කියනවා. බොරුව. නොදත්ත දේ දැක්කා කියනවා. එතකොට බලන්න මේ බොරු කීම කියන එක වචනෙන් තමන් අපිරිසිදු වෙනවා කියලා එයා දන්නේ නෑ. මට නම් පේනවා හරියට බොරු කියන මිනිස්සු. නොදුටු දේවල්, නොදකපු දේවල් දැක්කා. හරියට පව් කරනවානේ. දැන් අර බුදුරජාන් වහන්සේගේ කාලෙත් මිනිස්සු හරියට මහාන වෙච්ච අය පවා හරියට බොරු කියලා තියෙනවා. හරියට පව් කරලා තියෙනවා. නොදුටු දේවල්, නොදැක්ක දේවල් මේ ඇස් දෙකෙන් දැක්කා වගේ කියනවා. එතකොට ඒක මොකද්ද? වචනයෙන් අපිරිසිදු වීම. වචනයෙන් අපිරිසිදු වීම. ඒක කියන්නේ දැන බොරු කීම. ඒ කියන්නේ දන්නවා මේ දැන බොරු කියන බොරුවක් බව දන්නවා. දැන බොරු කියනවා. එතකොට එක තැනක තියෙනුනේ අර සාරිපුත්ත මහරහතන් වහන්සේට චෝදනා කරන්න බලාගෙන හිටියා භික්ෂුවක්. ඉතින් උන්වහන්සේ වඩිද්දී උන්වහන්සේ චාරිකාව වඩින්න පිටත් වුණා. වඩින්න පිටත් වෙද්දී උන්වහන්සේගේ සිවුරු කොනක් මෙයාගේ ඇඟේ වැදිලා. බලන්න බුදු කෙනෙක් ඉඳිද්දී හිස් පුද්ගලයෝ හිටියනේ එතන. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටත් වුණාම බුදුරජාණන් වහන්සේ කියලා පැමිණිලි කළා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ පිටත් වෙච්ච විදිය අන්තිම වැරදි කිව්වා. මගේ ඇඟේ හැප්පිලා මම විශ් වෙන්න ගිහලා අන්තංග අමාරු බේරුණා. මේ සමාවවත් ගත්තේ නැතුව ගියා කිව්වා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මගේ වඩිනවා. ආපහු ගෙන්නවා. ඒකදී හරි ලස්සන වැඩක් වුණා. මුගලන් මහරහතන් වහන්සේ සංඝයා කැඳෙව්වා නේ. ඕන් සාරිපුත්තයන් වහන්සේ සිංහනාදයක් කරනවා කියලා. එතකොට අන්තිමට සාරිපුත්ත මහරහතන් වහන්සේ කවුද කියලා අඳුනගත්තාම බුදුරජාණන් වහන්සේ අර පුද්ගලයාට අර සිවුරු දාගෙන හිටපු පුද්ගලයාට කිව්වා හිස් පුරුෂය සමාව අරගන්න කිව්වා. ඔළුව පැලිලා යයි කිව්වා හත් කඩකට. තීකල ඉසීනම් මේකල කවර කතාවද? ඉතින් ඊළඟට වචනෙන් අපිරිසිදු වෙනවා. ඔව්. මෙතනින් අහගෙන ගිහින් එතන කියනවා මෙතන බිඳවන්න. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා එතන බිඳවන්න. මේකේ තියෙනවා ඉති සමග්ගාණං වා බෙත්තා. සමගි වෙච්ච අය ওই විදිහට බෙහෙද කරනවා. සමගි වෙච්ච අය බෙහෙද කරනවා. දැන් මට සමහර පැමිණිලි එනවා. සමහර අම්මලා මේ බැඳපු දරුවන්ව බෙහෙද කරනවා කේලම් කියලා. අම්මලා පුතාට කියනවා ලේලිට විරුද්ධව. මේ හේතුවක් නැහැ. ඊට පස්සේ පුතා ගිහින් ලේලිට බයිනවා. සමගිය බිඳුණා. අම්මා සතුටු වෙනවා. ඉතින් අම්මා බලන පොත් බලනවා. හොඳට ගාත කියලා වදිනවා. එතකොට පේනවා අපිට මොකද්ද මේ වෙන්නේ? අපි පිරිසිදු වෙන්නේ කොහොමද කියන එක දන්නේ නැතිකම. දැන් උදේට හවසට හොඳට නාලා මූණකට හොදගෙන ලස්සන මල් වට්ටියක් කඩලා තැඹිතිල් ගාලා ඔලුව පීරලා ඊට පස්සේ බුදුන් වදිනවා. වැඳලා ඇහැල්ලා ඊට පස්සේ අරකි මෙහෙමයි අරක මෙහෙම වුණේ. ඒතර පිරිසිදු බව හිවිය මොකෙන්ද? අරක කලේ සමාජයේ තැනක් ගන්න ගෞරවය ලබන්නයි.
මම මෙහෙම කෙනෙක් උඹලා මට සලකපල්ලා කියන කාරණේ කියන්න නිසා පිරිසිදු වෙන්නේ මොකෙන්ද කියලා තමන් දන්නේ නැහැ. පිරිසිදු වෙන්නේ කේලම් නොකීමේ. දැන් මේකේ තියෙනවා හරි ලස්සනට මේ කේලම විස්තර කරලා තියෙනවා. ඉති සමග්ගානං වා බෙත්තා සමගී වෙච්ච අයව ওই විදිහට බිඳිනවා. සමගී වෙච්ච අය බිඳිනවා. බින්නානං වා අනුප්පදාත බිඳිච්ච අයව තව තවත් වෙන් කරනවා. හරියගේ උඹලයින් වෙච්ච එක. හරියගේ බේරිච්ච එක. එකතු වෙලා හිටියනම් ඔయిత හපන්. යසයි කියලා කියනවා. කිව්වහම ඊට පස්සේ මතක් කරලා දෙනවා. මෙහිමයි උඹලට කිව්වේ. මෙහිමයි උඹලට කිව්වේ. ඊට පස්සේ ආරගොල්ලෝ ඉතින් කියනවා දැන් තවත් බින්දිනවනේ තන්නේ සසර වසනාතුරු අපිට නම් දකින්න ලැබෙන්න එපා මේ වුන් කියලා. එතකොට මොකද්ද මේ බින්දිච්ච අය තවත් බින්දිනවා. වග්ගා රාමෝ වර්ග කළා කොටස් කළා බෙදලා සතුටු වෙනවා. වග්ග රතු එයාගේ වැඩේ ඒක තමයි. ඒකට ඇලී ඉන්නවා. මොකද කණ්ඩායම් කළා කෑලි කඩලා ඒක තමයි යාගේ රස්සාව. වැඩපිළිවෙල. ඒකෙන් තමයි සතුටු වෙන්නේ. වග්ග නන්දි ඒකෙන් ලොකු තෘප්තියක් ලබනවා යා. කේලම් කියලා. කණ්ඩායම් බෙදලා කඩා කප්පල් කරලා විසිරෝලා අඩු ගානේ ලියුමක් හරියවනවා. ලියුමක් හරියවනවා. යවල මොකද කරන්නේ? මිනිස් සැකී උපද්දවනවා. අහිංසකයන්ගේ හිත් වලට ගිනි ගෙඩි දෙනවා. විනාශ කරනවා. එතකොට මේ ඔක්කොම මොනවද? වචනයෙන් අපිරිසිදු වීම. වචනයෙන් අපිරිසිදු වීම. බුදුරජාණන් වහන්සේගේ මේ ශික්ෂාපද පිළිබඳ විග්‍රහය හරිම ආශ්චර්යයි. ඒ කියන්නේ මිනිසෙකුගේ චේතනාවක් මේ කෙලෙසිලා චේතනාවේක තියෙන පිරිසිදු බව කෙලෙසිලා විනාශ වෙලා එයා ඒක වචන වලට හරවන හැටි හරි පුදුමයි. ඊළඟට තියෙනවා පරුසා වාචෝ පරුස වචන යාසා වාචා අණ්ඩකා කක්කසා වචන තියෙනවා රළුයි කාර්කසයි පර කටුකයි අහන්න හරීම කටුකයි පරාභි සජ්ජිනී ඒ කියන්නේ අනුන්ව කෝප ගස්සන වචන ක්‍රෝධ සාමන්තා ක්‍රෝධයටම බර වෙච්ච වචන අසමාධි සංවත්තනික මේ ඒව අහුවට පස්සේ මිනිස්යාගේ හිතේ තියෙන ශාන්තිය නැති වෙලා යනවා. ආන් ඒවට කියනවා පරුසා වාචා. කියනවා චුන්ද මිනිස්සෙක් අපිරිසුදු වෙනවා ඔන්න ඔය විදිහට සතර ආකාරයෙන්. දැන් බලන්න එහෙනම් මේ ලෝකයේ තුල තියෙන්නේ වර්තමානයේ අපි ජීවත් වෙන මිනිස් සමාජය තුල තියෙන්නේ මිනිස් ලෝකයේ තුල තියෙන්නේ අපිරිසිදු බවමයි නේද? ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන චුන්ද මිනිස්සෙක් අපිරිසිදු වෙලා දූෂිත වෙලා යනවා මානසිකව කාරණු තුනකින්. එකක් තමයි ඒකච්ච අභිජ්ජාලු අවිද්‍යාවෙන් යුක්තයි. මොකක්ද අවිද්‍යාව කියන්නේ? යන්තම් පරස්ස පරවිතූප කරනං අනුන් අයත් ඉඩකඩම් දීපල ගහකොළ වතු පිටි සතාහීපාව ඇද්ද මෙවට ආශා කරනවා අහෝවත යං පරස්ස තං මම අස්සාති අනුන් සතෝ යමක් තියෙනවා නම් ඒක මගේ වේවා. බලන්න මේක මොහොතක් යනවද මේ සිටිවිලි වලින් මනස දූෂිත වෙන්නේ? මොහොතක් යන්නේ නැහැ. අනේ අසෝලා ළඟ තියෙන දේ මා සතු වේවා මට ලැබේවා. එතකොට අනුන් සතු යමක් ඇද්ද? ඉඩකඩම් ගහකොළ වතු පිටි ගෙවල් දොරවල් මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේක සාමාන්‍ය අපි ගත්තොත් ඔන්න ඉඩමක් තියෙනවා. අපිට ඕනේ ඉඩම ගන්න. අපි අයිතිකාරයෙන් ගිහිල්ලා අනවා මේ ඉඩම විකුණනවාද? ඒක අයිති නෑ මේකට. වාහනයක් තියෙනවා. අපි යනවා ගිහිල්ලා මේ වාහනේ විකුණනවාද? විශාල ගහක් තියෙනවා. අපිට ලී ඕනේ. අපි යනවා ඔයා මේ ගහ. එතකොට අපි කරන්නේ මොකද්ද? එයාට ඒකට ඒකට සරිලන මිල දීලා තමයි මේක ලබා ගන්න. එතකොට ඒක අයිති නෑ මේකට. මේක කියන එක නෙමෙයි. ඒ කියන්නේ අනුසතු දේවල් Tamanට අයිති කරගන්න ඊට පස්සේ මෙයා දරුණු ප්ලෑන් කරනවා. එක්කෝ අනුවින හදිවින කොඩි වෙන කරනවා. ඒකට ආයි ඔක්කොම එපා වෙලා දාලා යනවා. ඊට පස්සේ දාලා යන්න හදනකොට කියන දන් යන්න එපා. සුළු ගාන තුට්ටු දෙකට යා ගන්නවා. අන්න ඒක අවිජ්ජාවෙන් වෙන්නේ.
Taman සතු කරගන්න. මානසිකව එයා හරියට ප්ලෑන් කරනවා ඒකට. අරුන් සතුදී Taman සතු. ඔන්න මේ පැත්තේ කඩයක් තියෙනවා. Taman ඔන්න කඩයක් කුලියට ගත්තා. අයිතිකාරය නෙමෙයි දැන් Taman. අයිතිකාරට මේක එපා වෙන්න වැඩ කරනවා. අන්න අවිද්‍යාවෙන් කරන්නේ. මානසිකව එයා පිරීලා. මානසිකව අපිරිසිදුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසිකව කිලුටු වී අපිරිසිදු වී යන ඊළඟ එක. ව්‍යාපන්න චිත්තෝ හෝති පදුට්ඨමන සංකප්පෝ. ද්වේෂසහගත සිටින් ඉන්නවා දූෂිත වූ කල්පනා ඇතුව. කොහොමද ඉමේ සත්තා මේ සත්වයෝ හඤ්ඤන්තු වෙනසිට්වා බජ්ජන්තු බැඳෙත්වා උච්චිජ්ජන්තු නැසෙත්වා විනාශන්තු විනාශ වෙත්වා මාවා අහේසුන් ඉති ඔවුන්ට ඉන්න ලැබෙන්න එපා කියලා හිතනවලු. මේවා ලෝකේ නැද්ද? මේ ලෝකේ තියෙනවා. නැසේවා වෙනසේවා. දැන් අපි ගත්තොත් මේ ලෝකේ ඔබ හිතන්නේ පුදුම හිතේ මේ ලෝකේ මිනිස්යා ජීවත් වෙන මිනිස්යාගේ මේ මිනිස් කෝටි ගණන් බඩගිනින්න නමුත් ලෝක ආදායමෙන් 4/2කට වැඩි ප්‍රමාණයක් යන්නේ ආයුධ හදන්නයි. මිනිස්යා තුළ මේ දූෂිත වෙච්ච මනස කොච්චර ලෝකයට බලපෑම් කරලා තියෙනවද? ඊළඟට දැන් උන තෙල් ප්‍රශ්නේ එනවා. එනකොට දැන් අලුතෙන් මහන්සි වෙනවා බටහිර රටවල් මිනිස් ආහාර යොදාගෙන ජීව තෙල් හදන්න. ඒත් ලෝකෙ බියපල කරනවා මිනිසුන්ට තව ටිකක් ඉස්සරහට මිනිස්සු කව් විශාල කෑම හේගයකට මුණ දීලා මැරෙයි කියලා. ඉස්සල්ලාම මැරෙන්නේ ධනවත් නෙවෙයි. කණ්ඩ මිනිස්සු ටික. ඒ නිසා මේ බලන්න මේ ලෝකේ ගන්න එක රටක ගන්නකට තීරණයක් අනිත් රටට බලපාන හැටි මොකද හේතුව? ඒකාට එක යටත් කරගෙන සිටීම නිසා. ඉතින් හිතන්න බෑ මිනිස්සුන්ගේ තියෙන ද්වේෂසහගත ආකල්ප. ඊළඟට තියෙනවා මිත්‍යා දෘෂ්ටිය. ඒක මානසිකව ඇති වෙන එකක්. විපරීත දර්ශනෝ. දැක්ම කන පිට හැරිලා. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොකද්ද? දැක්ම කන පිට හැරිලා විපරීත දර්ශනෝ. ඒ දර්ශනේ යථාභූත එකක් නෙමෙයි. දර්ශනය කියන්නේ දැක්ම කියන්නේ යා ජීවිතේ දිහා දකින කෝණේ. ඒක විපරීතයි. කොහොමද? නත්ති දීන්නම්. දීමේ විපාක නැත. නත්තිට්ඨං උදපදව් කිරීමේ විපාක නැත. නත්ති හුතං සේවාවන් කිරීමේ විපාක නැත. නත්ති සුකට දුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක නැත. නත්ති අයං ලෝකෝ මෙලොවක් නැත. නත්ති පරෝ ලෝකෝ පරලොවක් නැත. නත්ති මාතා මවක් නැත. නත්ති පිතා පියෙක් නැත. නත්ති සත්තා ඕපපාතිකා ඕපපාතික සත්වයෝ නැත. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්නායේ හිමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. මෙලව පරලොව දෙක සුඛීය විශිෂ්ට වූ ප්‍රඥාවෙන් දැකලා මනාලෙස ලෝකයට හෙළිදරව් කරන සමන බ්‍රාහ්මණයෝ නැත. මේක තමයි කියනවා විපරීත දැක්ම. අද ඒක නැද්ද ලෝකේ? අද ඒක තමයි ලෝකේ තියෙන්නේ. කියන චුන්දෝ විදිහට තමයි මේ මිනිස්සු ත්‍රිවිධ අසුචි අපරිසිද්ධ බවට පත් වෙන්නේ. ඊට පස්සේ කියනවා බුදුරජාණන් හරි ලස්සන මේ ඉමේකෝ චුන්ද දස අකුසල කම්මපත. චුන්දේ මේකට තමයි කියන්නේ පත කියලා කියන්නේ මාර්ගයට. අකුසල ක්‍රියාවන් කරන්න පාර කපලා තියෙන්නේ ওই විදිහටයි කියනවා. ඒතර අකුසල ක්‍රියාවන් වලට පාර කැපිලා තියෙනවා දස ආයුරකින්. මිනිස්යාගේ ජීවිතේ. කියනවා ඒ නිසා චුන්ද මේ අකුසල ක්‍රියාවන්ගෙන් යුක්ත වූ පුද්ගලයා පාන්දරින් නැගිටලා ගේ යතු ගෑවත් අපිරිසිදුයි. පාන්දරින් නැගිටලා ගේ යතු ගන්න බැරි වෙලා ඒක එහෙම නැත්තම් අමුගුම ගෑවත් අපිරිසිදුයි. ඊළඟට අමු තනකොළ ඇතිරුවත් අපිරිසිදුයි. පාන්දරින් නැගිටලා ගිනි දූණියක් හදලා ගිනි පූජා කළත් අපිරිසිදුයි. ඊළඟට හිරු නැගෙන අයුරු බලා සූර්ය නමස්කාර කළත් අපිරිසිදුයි.
උදේ හවහ වතුරට බැහැලා මුළු ඇඟම හොඳට පොල් කොස්සකින් අතුල්ලා සේදුවත් අපිරිසිදුයි. අපිට මේකට පුළුවන් දාන්න අපේ ටික. සුදු ඇඳත් අපිරිසිදුයි. සුදු පිරුවට ඇඳගෙන හිටියත් අපිරිසිදුයි. කනකර අබරන ගලවලා සිටියත් අපිරිසිදුයි. උඹල කඩ නොකෑවත් අපිරිසිදුයි. ඔන්න අපිරිසිදුකම. හරීම ලස්සනයි මේ. එළෝළුයි බතුයි විතර. හැන්දක්වත් මොහු කරන්නේ නැතුව හිටියත් අපිරිසිදුමයි. තංකිස්ස හේතු චුන්දය මක්නිසාද යත් ඉමේ චුන්ද දස අකුසල කම්මපතා අසුචීව හොಂತಿ අසුචි කරනා මේ දස අකුසල කර්ම මාර්ගයෙන් තමයි සත්වයා අපිරිසිදු වෙන්නේ. මේකෙන් අපිරිසිදු කරනවාමයි සත්වයාව. කියනවා චුන්ද මේ අකුසල කර්මපතයන්ගෙන් සමන්විත වීම හේතුවෙන් තමයි කියනවා මේ ලෝකේ නිරේ කියලා එකක් දකින්න ලැබෙන්නේ. මේ ලෝකේ නිරේ කියලා දෙයක් දකින්න ලැබෙන්නේ මේ අකුසල කර්මපත නිසා කියනවා. මේ ලෝකේ තිරිසන් ලෝකයක් පෙනෙන්නේ තිරච්ඡාන යෝනි පඤ්ඤායති. තිරිසන් ලෝකයක් පෙනෙන්නේ මේ අකුසල කර්මපත නිසා. പ്രേත ලෝකයක් පෙනෙන්නේ මේ අකුසල කර්මපත නිසා. යම්තා දුගතියක්ද ඒ සෑම දුගතියක්ම තියෙන්නේ මේ අකුසල කර්මපත නිසා. බලන්න අපි කොයිතරම් අවිද්‍යාව සාගතද කියලා මෙහෙම බුද්ධ දේශනා තියෙද්දී අපි කෙනෙක් මැරිච්ච ගමන් අපි හිතනුනේ ආ පිරිතුලුක ගියාවද්ද. එතකොට බලන්න මේ මොනතරම් සමාජය තුල අවිද්‍යාවක් නොදැනීමක් අනවබෝධයක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුන්ද මා ඔය විස්තර කළේ මිනිසයා අපිරිසිදු වීම. දැන් බලන්න මේක වැදගත්කම මේකයි. මාත්‍රිකාව කතා කළේ කුමක්ද? පිරිසිදු වීම. එහෙනම් පිරිසිදු වීමට කලින් අපි අඳුනගෙන ඉන්න ඕනේ අපිරිසිදු වීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද චුන්දේ කච්චු පානාති පාතම් පහය. එක්කෙනෙක් ඉන්නවා මනුෂ්‍ය ඝාතනේ සත්ව ඝාතනේ අත්හරිනවා. පානාති පාතහ පටිවිරතෝ. මනුෂ්‍ය ඝාතනෙන් සත්ව ඝාතනෙන් වැළකී ඉන්නවා. නිහිත දඬු මුගුරු අත්හැරලා ඉන්නවා. නිහිත සත්වෝ අවියාවිද අත්හැරලා ඉන්නවා. ලැජ්ජී ලැජ්ජයි. ලැජ්ජ මොකේදද? මනුෂ්‍ය ඝාතනයේට ලැජ්ජයි. සත්ව ඝාතනයේට ලැජ්ජයි. දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පී දානුකම්පී වාසය කරනවා. මේක තිබුණා අපි ළඟ. ඉස්සර මිනිස්සු හරියට පාවිච්චි කරලා තියෙන ගොවිතැන් වලට මේ හරියට කෙම් ක්‍රමයි. ඒ හැම කෙම් ක්‍රමයකින්ම හැම දේශීය ඖෂධයකින්ම සතුන් වයින් කළා මිසක් හානි කළේ නැහැ. දැන් හේන් කොටද්දි ඉස්සර සමහර කුඹුරු වල සතුන්ට කොටසක් වෙන් කරනවා මුළු කුඹුරම කපන්නේ නැහැ. පුංචි කොටසක් වෙන් කරනවා ගිරවුන්ට මයිනන්ට අනිකුත් සතුන්ට චූටි කොටසක් වෙන් කරනවා ඉස්සර මේ සතුන්නේ කොටස කියලා. බලන්න කොයිතරම් දියුණු සමාජයක් අපිට තිබිලාද. හේනක් කොටන්න යනකොට කෑ ගහලා කියනවලු අනේ සතුනේ ඵලයල්ලා මට මේ හේන කොටා ගන්න කියලා. දැන් එහෙම නෙමෙයි සතා ඉන්නවද ගහපම් බිහිත උඩුකුරු ඉන්නම් වෙලා වැටෙනවා. සතා එතනමයි. කැරපොත් හිටියත් ගහපම් බිහිත. මියා හිටියද බෙල්ල කපාපන්. චූටි සතා හිටියද මරාපන්. එහෙමනේ යන්නේ නේ. දැන් බලන්න මේ සත්තු ගැන කල්පනා කරද්දී මේ බටහිරෙන් ආපු මේ අපායගාමී මාර්ගය කොයිතරම් දරුණුද කියන්නේ මම සාමාන්‍ය සිද්ධියක් කියන්නේ මේ මිනිස්සු ගැන. ඉස්සර ලංකාවේ මිනිස්සු කුකුල් මස් බිත්තර කෑවා. ඒ කොහොමද කළේ? ඒක හරි කියන්නේ නමුත් මම ඒකේ කියන පොඩි සමාජමය වශයෙන් සංස්කෘතියක් තියෙනවා. මොකද්ද? ගහක පුංචි ගෙයක් හදනවා කුකුලන්ට. හදලා ඉනිමගක් තියෙනවා කුකුලන්ට නගින්න. ඊට පස්සේ උන් හරි විනෝදෙන් උන්ගේ පවුල හරි විනෝදෙන් වටේ පිටේ ඇවිදගෙන කාලා බීලා ඔය කොයි හරි බිත්තරයක් දාලා ඊට පස්සේ ආයෙ නැගලා හවහට ඉන්නවා ඒකේ. ඇයි ඒක දාලා තින්නේ මේ? නරියනකට. නරියට බෑ ඉනිමග කියන්නේ.
කුකුලා එහෙම ඉන්නවා. ඊට මම දන්නේ නැහැ ඒ කුකුලා මැරුවද නැද්ද කියලා. මම කියන්නේ ඒ කාලේ තිබිච්ච සමාජයේ තිබිච්ච එකක්. මේ කාලේ කුකුල් පැටිය ඉපදෙනවා. ඉපදුනාට පස්සේ අර පුංචි පොඩි ප්ලාස්ටික් චූටි හිල් දාපු ඒකේ තමයි යා අරගෙන යන්නේ. හිර කළා. අරගෙන ගිහලා ඊට පස්සේ යාව දානවා ෆාම් එකේ කූඩු ඇතුළට. එයා හිරු දකින්නේ. එයා මේ එළිය පහළිය ගිහිලා පහුරු ගාලා කන්නේ නැහැ. එයාට කිසි විනෝදයක් නැහැ ජීවිතේ. එයාට කිසි සතුටක් නැහැ. එයා ඒක ඇතුලේ බයෙන් ඉන්නවා. ඊට පස්සේ එයා ඕක ඇතුලේ හැදෙනවා දවස් ගාණක්. මේ බලන්න බටහිරින් අපිට ලැබිච්ච දේ මේ කියන්නේ. ඊට පස්සේ එයා දවස් ගාණක් ඕක ඇතුලේ හැදෙනවා. හැදිලා හිට ඊට පස්සේ යාව ආය හිර කළා ආය කූඩුවක දාලා එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා දැල් ගහපු තව කූඩුවක දානවා. දාලා එයාට පේන්න අනිත් මිනිස්සු ඉන්දියාවේ නම් එහෙමයි කරන්නේ. ඊට පස්සේ ඉල්ලනකට දැන් දවස් ගණන් ඒ සතා ඉන්නවා වතුර බින්දුවක් නැහැ. කාල් ඇටයක් නැහැ. පිපාසයෙන් බඩගින්නේ ඒ සතා ඉන්නවා හාමතේ වේලි වේලි ඉන්නවා. තව කවුරු කෙනෙක් සල්ලි දීලා යාව ඇනවුම් කරනකම්. මේක තමයි අපිට ලැබිච්ච දේ බටහිරින්. දැන් බලන්න හරක්. අපි හරකට අපි එළදෙනට අපි කියන්නේ කිරියම්මා. ඉස්සර අපේ මුත්තලා හත්තලා කිරියම්ම කියලා අත ගන්නනේ. කිරියම්මට කියලා කවනවා තනකොළ. අපේ කිරියම්මා කියලා අත ගන්නවා. එක්කගෙන යනවා. කෑම දෙනවා. හරක සම්බන්ධිනුත් එimhe හරකට බොහොම ආදරේ. මේ මුස්ලිම් මිනිස්සු හරක් මරන තුරු හරි අර බලන් රොබර්ට් නොක්ස්ගේ පොතේ තියෙනවා. අපි හරක් මස් කාපු જાතියක් නෙවෙයි. කාලා නැහැ. හරක් මරලා නැහැ කවදාවත් ලංකාවේ. එතකොට බටහිර මොකද කරන්නේ? හරක චූටි කාලේ ඉපදුනා ගාල් කළා. අර පුංචි තීරුවක මුළු ජීවිතේම යා හිටගෙන ඉන්නවා. දැන් ඕක බලන්න තමයි දැන් බටහිර සුද්දන්ට හරි ප්‍රශ්නයක්. දැන් බුදුදහම ගියානේ. බුදුදහම ගියා. ඒගොල්ලෝ යන මේ ස්ලෝටර් හවුස් වලට යනවා. ඒගොල්ලෝ ගිහලා බලනවා මේ සතා ඉන්නේ කොහොමද? ඒගොල්ලන් හරි ෂොක් එකක් වදිනවා. මේවද මේ සතා හැදින්නේ කියලා. ඊට පස්සේ මේ සතා අර චූටි තීරුවේ ඉන්නවා. ඉතින් අර මැෂින් එක පටිය දිගේ එනවා පිදුරු. හොම්බ දාලා ඒ පිදුරු කනවා. ඊට පස්සේ සතා ඒකෙම કૃතිම විදියට કૃතිම සිංචන වලින් ගැබ් කරනවා. ඒකෙම බඩ ලොකු වෙලා ගැබ්බර වෙනවා. ඒකෙම බටේ ගහලා කිරි ගන්නවා. ඒ කිරි තමයි අපි බොන්නේ ඔය. ඊට පස්සේ ඒකම බෙල් ටිකක් දිගේ ගිහිල්ලා ඒකෙම මැරිලා මස් වෙලා යනවා ටින් වලට. මේක තමයි බටහිර දර්ශනේ. ඕක තමයි උඩ දාගෙන කියන්නේ නූතන විද්‍යාවයි බුදුදහම දෙකම එකයි කිය. එතකොට අර මම කිව්වේ අපේ පෙරදිග සමාජයේ සතෙකුට තිබිච්ච ලස්සන ජීවිතේ ඒකවත් නැහැ. ඒ සුන්දරකම නැහැ මොකොත් නැහැ. ඒ නිසා මේ මනුෂ්‍ය වර්ගයා ඊළඟට බටහිර සමාජයේ පසුගිය දවස්වල පෙළපාලේ ගියා. ඒ තරුණ ගෑන් ළමයි මේ ඉස්කෝලේ යන ගෑන් ළමයි ඒගොල්ලෝ පෙළපාලේ යනවා. අපිට අයිතිය තියෙන්න ඕනේ බඩට හම්බෙන්න ළමයි මරන්න. පෙළපාලේ යන ඒගොල්ලෝ ඇබෝෂන් එකට අයිතිය ඉල්ලලා. ඉතින් ඒ ලෝකෙ මෙහෙට එන ස්ථාම සුළු දෙයක් මේ ඇස්පියාගෙන එනවා මෙහෙට ඒක. ඇස්පියාගෙන මෙහෙට එනවා ඒක. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ජීවිතේ අපිට ඉස්සරහට තව ප්‍රායෝගිකව අමාරු වෙනවා. ඒ මොකද මේ බටහිරින් මුළු ලෝකෙම විනාශ කරගෙන යන්නේ මේ. ඉතින් අපි පුළුවන් තරම් මහන්සි ගන්න ඕනේ මේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්න නෑවෙ නැතුවට දවස් ගානක් කිසි ප්‍රශ්නයක් නෑ. පිරිසිදුයි. ඊළඟ දේශනා කළා අදින්නාදානම් පහය සොරකම අත්‍යර අදින්නාදාන පටිවිරුතෝ හෝති. සොරකමෙන් වැළකී වාසය කරනවා. කොහොමද? ගමේ වේවා, අරන්නේ වේවා. අනුන් සතු දෙයක් ඇද්ද? ඒක සොරසිතින් ගන්නෙ නෑ. සොරසිතින් ගන්නෙ නෑ. අන්න ඒක තමයි එයාගේ ජීවිතේ තියෙන අභිමානය. අතන තමයි අර මනුස්සයාට හදවතක් තියෙනවා කියන්නේ. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා නම් එයාට හදවතක් තියෙනවා. සොරකමෙන් වෙන් වෙලා නම් එයාට පෞරුෂයක් තියෙනවා. එතකොට එයා හරි අභිමානවත් කෙනෙක්. එයා කිසි දෙයක් එහෙම අනුසතු දෙයක් ගන්නෙ නෑ. දැන් බලන්න මේ රටවල් වලට ආවනේ. එක අතකින් බයිබල් අරගෙන එක අතකින් කඩුව අරගෙන මේ රටේ හැමදේම ගත්තේ නැද්ද? හැමදේම සූර ගත්තේ නැද්ද බටහිරින් ඇවිල්ලා? සොරකම් අනුන් සතු දේවල් සොරසිතින් අරගෙන ගියා. විනාශ කළා. නැති කළා. දැන් ඌව වෙල්ලාස්සේ විශාල කුඹුරු ආස්වාදවත් හරි සරුසාර කුඹුරු.
අද අපිට කුඹුරක් වගා කරන්න පුළුවන් බෙහෙත් ගහන්න නැතුව. මොන තරම් විස බෙහෙත් ගහනවද? ලංකාවේ තමයි වැඩිපුරම බෙහෙත් ගහන මිනිස්සු ඉන්නේ. කුඹුර වලට වගාවට. දැක්කද කීඩාව ගියා වහකුප්පිය ගෙනාව ගැහුවා. දැක්කද මේ පොඩි සතා ගියා වහකුප්පිය ගෙනාව ගැහුවා. අද එහෙම තමයි ගොවිතැන් කරන්නේ. ඊට පස්සේ මේ වහ ටික ඔක්කොම උරනවා පොළොවට. පොළොවෙන් උල්පත් වලට යනවා. භූගත ජලයට යනවා. අද ලංකාවේ අනාගත ලංකාවේ විශාල පිරිසක් මැරෙවි වකුගඩු රෝගීන් වෙලා. මේ ඔක්කොම අපිට බුදුදහමයි විද්‍යාවයි එකයි කිය කියන සමාජයට ආйти වෙන ඉරණම මේ. ඉතින් අපි සම්පූර්ණයෙන්ම අපි මේක අවබෝධ කරගන්න ඕනේ. අපි කොහොමද මේකෙන් බේරිලා ඉන්නේ කියලා. සොරකමින් වැළකුණු සිතින් වාසය කරා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සොරකමින් වැළකී සිටින්න පුළුවන් ඕනම දුප්පත් කෙනෙකුට. ඒක යාගේ අභිමානයි. ඊළඟට තියෙනවා කාමීසු මිච්ඡාචාරම් පහය. කාමීසු මිච්ඡාචාරා පටිවිරතෝති. කාමීසු මිත්‍යාචාරයි අතහැරලා කාමීසු මිච්ඡාචාරයෙන් වෙන් වී වාසය කරනවා. මෙතනට මිනිස්සුන්ට එන්න විදියක් නැහැ වර්තමානයේ. ඒ කියන්නේ දැන් මේ යන කාම රැල්ලට ළමයිනුත් අහුවෙලා, පුංචි ඇත් අහුවෙලා, අද උපන්න ළමයන්ත් අහුවෙලා කාම රැල්ලට. මම දැන් දවස් දෙකකට කලින් ඉන්දියාවේ ඉඳලා වෙනකට මම සංගරාවක් කියෙව්වා. ඉන්දියාවේ තියෙන සුපර් ස්ටාර්ස් තෝරනවා. මේක තෝරන්න දැන් අම්මලා දෙමාපියන්ගේ ට්‍රෙන්ඩ් එක තමයි ළමයි සුපර් ස්ටාර් කෙනෙක් කරන එක. ඉතින් මේකට ගියපු ළමයි ගැන විස්තරයක්. ඒක තියෙනවා එක ගෑනු ළමෙක් ඒ ළමයාගේ අවුරුදු 16. ඒ ළමයා ගිහලා සුපර් ස්ටාර්ස් වලට ඒ ළමයා සින්දු කියලා ඒ වෙලේ අර තීරණ ගන්න මණ්ඩලය කියලා තියෙන අපෝ එයාගේ හඬ හරි නැහැ. ඒ ළමයා ආව ගෙදර. ඒ ළමයාට කැම කන්න බැරි වුණා පහුදා අංශභාගේ. මානසිකව වැටුණා. ඒ ළමයා අංශභාගය හිටලා දැන් අංශභාග රෝගියෙක්. තව ළමෙක් සුපර් ස්ටාර්ස් වලට ගියා. මේ අම්මලා තමයි ඒකට දක්කන්නේ ළමයිව. එතකොට ඒ ළමයා මොකද කළේ? ඒ ළමයා ඒකට ගියා. ඒ ළමයා ෆේල් වුණා. ඊට පස්සේ මොකද උනේ? ඒ ළමයා කල්පනා කර හිටියා. ඒ ළමයා දැන් මානසික රෝගියෙක්. කොහොම කොච්චර ඇද්ද? මේ රැල්ල හසුරවන්නේ මාධ්‍ය විසින්නේ. ඊට පස්සේ මාධ්‍ය ගොදුර මාධ්‍යට ඕන කරන්නේ මේක හරි මේක වැරදි නෙමෙයි. ඒක සම්පූර්ණ මනුස්ස වර්ගයාගේ කල්පනාව යටත් කළා, ඩොමිනේට් කරලා තියාගන්නයි. ඒකට මාධ්‍ය කරන හැම දෙයක්ම කරනවා. කිසිම සදාචාරයක් නැහැ. මොකද දැන් මේකෙදි කරන්න තියෙන්නේ දැන් සාමාන්‍ය මිනිස්සයා සංවේදී චරිතයක්නේ සාමාන්‍ය මිනිස්සයා. අපි හැමතිස්සෙම කරන්නේ තව කෙනෙක්ව අනුගමනය කරන එක නේ. අර හෙරක්ලිටස්ට කවුද කියවනේ මිනිස්සයා ස්වභාවයෙන්ම ඉමිටේෂන් මිනිස්සෙක් කියලා එක්කිනාව ඉමිටේට් කරනවා, අනුගමනය කරනවා. අපි ස්වාධීන වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. අනිත් කිසිම දෙයකින් ස්වාධීන කරන්නේ නැහැ. මිනිස්යාව සම්පූර්ණයෙන්ම කරන්නේ අනිත් එක්කිනාගේ රැල්ලට අනුගත කරගන්න. මේ සමාජ ක්‍රමයේ තුල අවුනාට පස්සේ අර මිනිස්යා මේ හැඟීම් බර සංවේදී ඉමෝෂනල් නිසා ඒක තමයි අවුස්සල ගන්නෙ. ඒක අවුස්සල ගන්නකොට මේකට ඇවිස්සලා යනවා. රැල්ලම යනවා. ආචිලත් යනවා. අනාගතේ ආචිලගේ දඟන නැටු ගෙවි. එතකොට හරි. චීතවලින් මහලා දේ කලිසන් ටිකක් නටයි තරංගෙට. එතකොට මේ ඒ ලෝකේ තමයි යන්නේ ඉස්සරහට. ඒකෙන් වැළකී කාමයෙන් වැළකී මෙතන කියන්නේ මේ කාමීත්‍යාචාරයෙන් වැළකී. අරක හැමදෙස්සෙම කාමීත්‍යාචාරයට තමයි බර. කාමීත්‍යාචාරයෙන් වැළකී වාසය කිරීම. ජීවිතය ගැන දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා දැන් අත් වශයෙන්ම බුද්ධ දේශනාවල් අහුවේ නැත්නම් අපිත් ඔක්කොම මේ සමාජයේ ගොදුරු නොවේද? දැන් බලන්න මම දන්නවා පෞද්ගලිකව සියලු දෙනාම නෙමෙයි යම් කිසි ප්‍රමාණයකට. සමහර ලෝක ජනගහණයෙන් ගත්තොත් දශම ගාණයි වෙන්න පුළුවන්. නමුත් ඉන්නවා බඹසර රකින්නවා. ජීවිතේ ඉන්නවා දැන්. අපි ගත්තත් අපේ ආච්චි අම්මලා, අපේ අම්මලා, එක්ක අපේ සහෝදරියෝ, අපේ නංගිලා ඉන්නවා දැන් හරි ලස්සන ජීවිතය ගැන හිතනවා. තේරුම් ගන්න මහන්සි ගන්නවා. අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. එතකොට අපිට තේරෙනවා අපි ඔක්කොම ඔලොමොට්ටලියෝ නෙවෙයි. අපිට ජීවිත ගැන යමක් හිතන්න පුළුවන් බව අපි දන්නේ නැතුව හිටියා. එච්චර වෙච්ච වෙනස. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා අපිට ඇති වුණා එනර්ජි, ශක්තිය ඇති වුණා. අපිට ඇති වුණා පෞරුෂය, අභිමානය ඇති වුණා. අපි දන්නවා දැන් අපිට ජීවිතය ගැන හිතන්න පුළුවන් කියලා. ඉතින් මේක දන්නේ නැති ලෝකෙට තමයි මේ කියන්නේ. ඔබ දකින්න නැති මට හරි දුක හිතෙන පසුගිය දවස්වල බටහිර නිලියක් හිට එලිසබෙත් ට්‍රේලර් තාම ඉන්නවා. දැන් එයා යන්නේ වීල් චෙයාර් එකේ. වීල් චෙයාර් එකේ යනවා. මේ ළඟදී කසාද බැඳා.
අවුරුදු 76යි වයස 35 කෙනෙක් බැන්දා. දැන් බටහිර සමාජයේ ලොකුට ෆොටෝස් ගහලා යා විස්තර කරනවා. හයිලයිට් කරගෙන පෙන්නනවා. මෙන්න මෙයා බැන්දා කියලා. ඒතර බලන්න ධර්මයේ තිබුණා නම් අරයා ජීවිතය ගැන හිතන්න ගන්න නැද්ද? කාමී කියලා කියන්නේ මඩ ගොඩක්. ඇයි හේතුව? මඩ ගොඩට බහින්න, මඩ ගොඩට යන්න මඩේම එරිනවා මිසක් මඩෙන් ගොඩ එන්නේ. මඩේම එරිනවා මිසක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි කාමයේ යනු මඩ ගොඩට කියන නමකි. කාමයේ යනු ගින්නට කියන නමකි. හරි ලස්සන. කාමයේ යනු බයට කියන නමකි. කාමයේ යනු අපිරිසිදුකමට කියන නමකි. කාමයෙන් නිදහස් වූ තථාගතයන් සම්බුදුරජාණන් වහන්සේ නොසිටින්නට අද අපිට ජීවිතය ගැන හිතන්න මොකුත් නැහැ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා චුන්ද පිරිසුදුකම ඇති වෙනවා වචනයෙන් 3 ආකාරයකින්. කොහොමද පිරිසුදු ඇති වෙන්නේ? මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ. බොරු කීම අත්හැරලා. බොරු කීමෙන් වැළකී වාසය කරන අන්‍යයා තමයි හොඳම විශ්වසනීය පුද්ගලයා වෙන්නේ. බොරු කියන්නේ නැත්තම් බොරු කීමෙන් වැළකීලා නම් එයා විශ්වාසවන්ත පුද්ගලෙ නෙමෙයිද? විශ්වාසවන්ත පුද්ගලෙක්, සත්‍යවාදියෙක්. ඒක තමයි කියන එයාගේ පිරිසිදුකම. ඊළඟට තියෙනවා කේලම් කීමෙන් වැළකී වාසය කර. කේලම් කියන්නේ කේලම් කීමෙන් වැළකී වාසය කරන. මෙතනින් අහගෙන ගිහිල්ලා එතන කියන්නේ. එතනින් අහගෙන ඇවිල්ලා බලන්න එහෙම මෙතනින් අහගෙන ගිහිල්ලා එතන නොකියන්න. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන නොකියන්න. එයාට මුන්නතරම් මේ සමාජයේ කෙරෙහි ආදරයක් තියෙන්න ඕනේද? මේකේ තියෙනවා එයාගේ ලක්ෂණය මොකද්ද? ඉති බින්නානං වා සන්ධාතා. මේ විදිහට බිඳිච්ච අය සමගි කරනවා. සහිතානං වා අනුප්පදාතා. සමගි වෙච්ච අයට අනුබල දෙනවා. සමගි වෙලා ඉන්න. සමග්ගා රාමෝ. සමගියට කැමති. සමග්ග රතු. සමගියට ඇලී ඉන්නවා. සමග්ග නන්දී. සමගියෙන් සමගි වීම තුල සතුට වෙනවා. සමග්ග කරණං වාචම් භාසිතා හෝති. සමගිය ඇතිවන්නා වූ වචන කියනවා. එතකොට මේ දැන් ඔය මේ වචන බොරු කියන්නේ නැත්තම් එහෙනම් බොරු කියන්නේ නැත්තම් යා මොකද්ද කියන්න ඕනේ? ඇත්ත කියන්න. කේලම් කියන්නේ නැත්තම් යා සමගිය ඇති වෙන දේ කියන්න ඕනේ. ඊළඟට තියෙන පරුස වචනෙන් වැළකීලා වාසය කරනවා. පරුස වචනෙන් වැළකීලා වාසය කරනවා නම් යාසා වාචා නේලා. යම් වචනයක් ඇද්ද නේලා වැදගත්. කන්න සුඛා කනට සැප. ප්‍රේමනීය ආදරණීය. හදයංගම හෘදයාංගම පෝරි දැන උගත්. බහුජන කාන්තා බහුජනයාට සතුටු. බහුජන මනාප බහුජනයා මනාප වෙන. තථා රූපින් වාචාම් භාසිතවත. ඒ බඳු වදන් කියන කෙනෙක්. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරන සමාජයේ මොනතරම් සම්භාව්‍ය සමාජයක්ද? තරම් සම්භාවනීය සමාජයක්ද මේ බිහි කරන්න යන්නේ. ඉතින් දැන් බලන්න අපි ඔක්කොටම එකතු වෙලා බැරිද මේක බිහි කරන්න? හැබැයි අපි හරි වීරිය කරන්න ඕනේ. ඇයි හේතුව? අපි අර පිරිහුණු සමාජයෙන් බිහි වෙච්ච චරිත. පිරිහුණු සමාජයෙන් බිහි වෙච්ච චරිතයේදී ඒ සමාජ ලක්ෂණ අපේ චරිතය තුල තියෙන්න බැරිද? තියෙන්න පුළුවනි. එහෙනම් ඒ සමාජ ලක්ෂණ ගිලිහි යන, බැහැර වෙන, නැති වී යන ආකාරයට අපිට යම්කිසි අදිෂ්ඨානයක්, වීරියක්, සංවර්ධනයක් වොමනා වෙනවා. එහෙම නැතුව ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. මොකද හේතුව මේකට වොමනයි උදාර මිනිසෙක් වෙන්න ඕනේ අපි. අපි නිකන් මේ කසිකබල් පරඬැල් වෙලා මේක කරන්න බෑ. මේකට උදාර මිනිසෙක් වෙන්න ඕනේ. අපි එක එක්කෙනාගේ හිතේ තියෙන්න ඕනේ මම මේ මිනිසුන් අතර උදාර මිනිසෙක් වෙලා මං මැරෙන්න ඉස්සර වෙලා. දැන් අපිට මනුස්ස ජීවිතයත් එක්කම අපිට ලැබුණා. මනුස්ස ජීවිතයත් එක්ක අපිට ලැබුණා මිනිස් රුධිරය. මිනිස් මොළේ. මිනිස් අවයව. මේවත් එක්කම ලැබුණා මිනිස් ලෝක කතා කරපු උදාර ධර්මයක්. එහෙමනම් මේ මිනිස් ලෝකේ අපි හෙළන දහඩිය, අපේ රුධිරය, අපේ හුස්ම, අපේ ඉරියව්,
මේ සියල්ල තුලින් අපිට පුළුවන් නම් උදාර මිනිසියෙකුගේ චරිතයක් අපි තුලින් බිහි කරගන්න ඒක අපි ලබා ගන්නා වූ විශේෂ දෙයක් නෙමෙයිද? අපිට හුස්ම යන්න ඉස්සර වෙලා අපිට නිකම් මේ මොකද්ද මේ මැරෙන්න ඉස්සර වෙලා නිකන් අපිට අපි අවසානයේ වතුර පොදක් දෙන්න කවුද ඉන්නේ? අපිට වතුර උගරක් දෙන්න කවුරු? ඒ වගේ මේ බොළඳ තුන්වෙනි පන්ති අදහස් නැතුව අපිට පුළුවන් නම් අපි මැරෙන්න තියෙන සමහරට බඩගින්නේ නම් අපි ලෑස්ති. පිපාසයෙන් නම් ඒත් ලෑස්ති. අන්න එහෙම ඉඳගෙන ඒත් අපි මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ලයෙහි උපන් කරුණාවකින් දයාවකින් අපිට පුළුවන් නම් උදාර මිනිසෙක් වෙන්න. පුංචි දෙයක්. හැබැයි බරපතල දෙයක් මේ වර්තමාන ලෝකෙ දිහා බලද්දී. මොකද හේතුව එයාගේ ලෝකෙන් දෙන්න පුළුවන් ආදර්ශය විශිෂ්ට වූ එකක්. ඒකයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණාට පස්සේ අපි අසරණ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණාට පස්සේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. බුදුහාමුදුරුවෝ වෙන කෙනේ මනස්ගාතික. ලියපු අය කියපු අය තමයි අසරණ වෙන්නේ. අපිට එහෙම කිසිම අසරණකමක් නැහැ. අපිට සරණක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ රහිත කොට පිරිනිවන් පෑවේ නැහැ. සරණ සහිත කොට සරණ ලවාදී සරණේ පිහිටුවා සරණ පෙන්වා දීලයි පිරිනිවන් පෑවේ. ඒ නිසා අපිට කිසිම එහෙම අර්බුදයක් අපිට නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ ජීවිතය ගොඩනගා ගන්න හැටි. ඊළඟට දේශනා කළා සම්පප්පලාපා පහය සම්පප්පලාපා පටිවිරතෝති. සම්පප්පලාපය අතහැරලා එයින් වැළකී වාසය කරනවා. කාලවාදී. ඔව් කාලයට අදාළ දී කියනවා. භූතවාදී වෙච්ච දී සත්‍ය වූ දී කියන. අත්වාදී යහපත ඇති කරන දේ කියනවා. ධම්මවාදී ධර්මයේ කියනවා. විනයවාදී හික්මෙන්න ඕන දේ කියන. නිධානවතින් නිධානයක් වගේ සිහි කර හිතේ තියාගන්න ඕන දේ කියන. කාලේන සාපදේශම් පරියන්තවතින් අත්ත සංගිතං යහපත උදා කරන දේ පරියන්තවතින්. ඒ කියන්නේ ලිමිටඩ් සීමාවක් තියෙනවා. කතාව පටන් ගත්තට පස්සේ මේ ඕවර් කන්ට්‍රෝල් එක අන්න මේ සීමා සහිත කතාවක් තියෙනවා. ඒ කතාව තුළ එයාට පාලනයක් අවශ්‍ය දී කතා කළා හිටියන් නිසා. එහෙම වෙන්න පුළුවන් නම් චිර වටිනවද අපිට? හරිම පුදුම සම්භාව්‍ය සමාජයක් බුදුහාමුදුරු බිහි කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධං මානසා සෝචයං හොත්. පිරිසිදු බව අත්පත් කරගන්න කොහොමද ඒ? අනුන්ගේ දේවල් දුටු විට අහෝ වතයන් පරස්සතම් මම අස්සාති. එහෙම එකක් ඇති කරගන්නේ නැහැ. අනුන් සතු දෙයක් ඇද්ද? ඒක මා සතු වේවා කියලා හිතන්නේ නැහැ. මොකද ඒකම වෙච්ච ගමන් මොකද වෙන්නේ? යා ඒ මොහොතේ ඉඳලා පිරිහෙනවා. ඒක ගන්න කල්පනා කරනවා, ප්ලෑන් කරනවා, යා ටුගුල් ගහනවා. කරන තියෙන හැම එකක්ම ඒක කරන්නේ නැහැ. මොකද එයාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අභ්‍යාපන්න චිත්තෝ හෝති අප්පදුට්ඨමන සංකප්පෝ. එයාගේ හිතේ තියෙන කොහොමද? ඉමේ සත්තු අවීරා හොන්තු. මේ සත්වයෝ වෛර නැත්තෝ විත්වා. අභ්‍යාපජ්ජා හොන්තු. තරහ නැත්තෝ විත්වා. අනීගා හොන්තු. දුක් පීඩා නැත්තෝ විත්වා. සුඛී අත්තානම් පරිහරන්තු. සුවසේ ජීවත් වෙත්වා. යන්න කොච්චර ලස්සනද කියලා. ඊට පස්සේ සම්මාදිට්ඨිකා. සම්මාදිට්ඨිකෝ හෝති අවිපරීත දසිනෝ. අර කලින් එක්කේන විපරීත දසිනෝ. විපරීත කියන්නේ කන පිට හැරුණු අනිත් පැත්ත හැරුණු කල්පනාව තියෙන්නේ. අවිපරීත කියන්නේ කන පිට නොහැරුණු වැරදි පැත්තට හැරෙන්නේ නැති හැබෑ වූ දැක්ම තියෙනවා. කොහොමද? අත්ති දින්නම් යම දුන්නද ඒකේ ඒක ආපහු ලැබෙනවා කියලා දන්නවා. අත්තිඨං යම් උපකාරයක් කළාද ඒක ආපහු ලැබෙනවා කියලා දන්නවා. අත්ති හුතං යම් කිසි සේවාවක් කළාද ඒක ආපහු ලැබෙනවා කියලා දන්නවා. අත්ති සුකට දුක්ඛඨානං කම්මානං පලං විපාක. හොඳ නරක දෙකේ විපාක, හොඳ නරක ක්‍රියාවේ විපාක තියනවා කියලා එයා පිළිගන්නවා. අත්ති අයං ලෝකෝ මේ ලෝකේ තියනවා කියලා පිළිගන්නවා. අත්ති පරෝ ලෝකෝ පරලෝ තියනවා කියලා පිළිගන්නවා. අත්ති මාතා අම්මා කෙනෙක් ඉන්නවා එයාට. අත්ති පිතා එයාට තාත්තා කෙනෙක් ඉන්නවා. අත්ති ඕපපාතිකා සත්තා ඕපපාතික සත්වයෝ මේ ලෝකේ ඉන්නවා කියලා එයා දන්නවා. එයා පිළිගන්නවා. අත්ති ලෝකයේ සමන බ්‍රාහ්මණ මේ ලෝකේ ඉන්නවා මෙලොව පරලෝදික තමන්ගේම ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තු සමන බ්‍රාහ්මණයන් මේ ලෝකේ ඉන්න බව එයා දන්නවා.
මේක හරි වැදගත් අපේ ජීවිතේට. මොකද හේතුව ඕපපාතික උපතක් තියෙනවා කියලා පිළිගැනීමෙන් හරිම ප්‍රශ්න ගොඩක් එකපාර විසඳෙනවා. මොනවද? දිව්‍ය ලෝකයේ කොහෙද තියෙන්නේ? එයා චක්‍රයාගේ පුතා වයිමද? ඔය කතාවල් ඔය මනස්ගත අපහාස ගැරහිලි එන්නේ නැහැ. ඒ ගැරහිලිනේ. ගැරහිලි එන්නේ නැහැ. මොකද එයා දන්නවා දිව්‍ය ලෝකය තියෙනවා. බඹලොවක් තියෙනවා. නිරයක් තියෙනවා. പ്രേත ලෝකයක් ඕපපාතික උපත් තියෙනවා. ඒකත් එක්ක කොච්චර විසඳිනවද යාගේ ප්‍රශ්න ටික. ඊළඟට තියෙනවා තමන්ගේ ප්‍රඥාවෙන් උපදවාගත්තු ඥානයකින් මෙලෝ පරලෝකෙන යථා භූතව ධර්මයේ කියන අය ලෝකේ ඉන්නවා කියලා. මේක පිළිගත්තම බුදු කෙනෙකුගේ ධර්මයේ හරි ලේසියෙන් එයා ළඟට එනවා. ඊළඟ ඔක නලේ දිහා බලන්න කල්පනා කරන්නේ. නලේ දාලා කල්පනා කරන්නේ බලන්න කොහොමද කියලා කල්පනා කරන්නේ. අර බටහිරින් මුලේ ඔද්දල් කරගත්තු මිනිස්සු. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්මා දිට්ඨිය සාමාන්‍ය මිනිස්සුයෙකුට තියෙනවා නම් ඒ මිනිස්යාට මේ බුදු කෙනෙකුගේ ධර්මයට ඇතුළු වෙන්න, ප්‍රවේශ වෙන්න, නැත්නම් ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම විවෘතයි. සම්පූර්ණයෙන්ම විවෘතයි. ඊට පස්සේ දේශනා කරනවා චුන්දය මේවට තමයි කියන්නේ දස කුසල කම්මපත. කුසල වැඩෙන කුසල් උපද්දවන කර්ම මාර්ග කුසල් උපද්දවන ක්‍රියාවන් සිදු කරන මාවත් 10 දස කුසල කම්මපත. බුදුරජාණන් වහන්සේ චුන්දට කියනවා චුන්දය මෙන්න මේ දස කුසල කම්මපත පිරිසිදු කමයි. කායිකව 3 අයුරකින් පිරිසිදු වෙනවා නම්, වාචසිකව 4 අයුරකින් පිරිසිදු වෙනවා නම්, මානසිකව 3 අයුරකින් පිරිසිදු වෙනවා නම්, ඒ පිරිසිදු පුද්ගලයා කිසි ප්‍රශ්නයක් නැහැ. පාන්දර නැගිට්ටත් පිරිසිදුයි. පාන්දර නැගිටලා හිට ගොම ගෑවත් පිරිසිදුයි. බිම අතුපතු ගාලා ගොම ගෑවේ නැතත් පිරිසිදුයි. පාන්දර නැගිටලා නිල් තන ඇතුරුවත් පිරිසිදුයි. නිල් තන ඇතුරුවේ නැතත් පිරිසිදුයි. ඊළඟට ගිනි පිදුවත් පිරිසිදුයි. ගිනි පිදුවේ නැතත් පිරිසිදුයි. සූර්යයා උදා වෙද්දී හිරු දේශ බලා සූර්ය නමස්කාර කළත් පිරිසිදුයි. නොකළත් පිරිසුදුයි. ඊළඟට උදේ හවා වතුරේ බැස්සත් බහැලා පොල් කොස්සකින් අතුල්ලා ගත්තත් පිරිසිදුයි. නැතත් පිරිසුදුයි. පිරිසිදුයි කියනවා. පිරිසිදුයි. තංකිස්ස හේතු මක් නිසාද යත්. චුන්දය මේ දස කුසල කර්ම පතෙන්මයි පිරිසිදු වෙන්නේ. ලස්සනට බලන්න. දස කුසල කම්මපතෙන්මයි පිරිසිදු වෙන්නේ. සුචිකරණාත මේකෙන්මයි පිරිසිදු කරන්නේ. එහෙනම් අපිට දාන්න පුළුවන් මේකට සුදු ඇඳත් පිරිසිදුයි. දස කුසල කම්මපතේ ඉඳගෙන කළු ඇඳත් පිරිසිදුයි. සුදු ඇඳත් පිරිසිදුයි. දුඹුරු ඇඳත් පිරිසිදුයි. චොකලට් පාට ඇඳත් පිරිසිදුයි. දස කුසල කම්මපතේ ඉඳගෙන එළවලුයි බතුයි කෑවත් පිරිසිදුයි. කරෝල මාළු කෑවත් පිරිසිදුයි. දස කුසල කම්මපතේ ඉඳලා නොනා හිටියත් පිරිසිදුයි. නෑවත් පිරිසිදුයි. ඔළුවේ තැඹිලි තෙල් ගෑවත් පිරිසිදුයි. නැතත් පිරිසිදුයි. හිත වැව්වත් පිරිසිදුයි. හිත බෑවත් පිරිසිදුයි. බලන්න මේ බුදුරජාන් වහන්සේ දැන් තේරෙනවද උන්වහන්සේගේ ධර්මයේ කොයිතරම් නවීනද? ඒකටයි නවීනයි කියන්නේ. ඒකටයි අලුත් කියන්නේ. ඒකටයි විද්‍යානුකූලයි කියන්නේ. දැන් බලන්න මේ තුල පිරිසිදුයි. සිවුරු දැම්මත් පිරිසිදුයි. දස කුසල කම්මපතේ ඉඳගෙන සිවුරු නොදැම්මත් පිරිසිදුයි. දස අකුසල කම්මපතේ කොයි විදිහට හිටියත් අපිරිසිදුමයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා චුන්ද දන්නවද ඔබ මේ දස කුසල කර්මයන්ගෙන් යුක්ත වුණොත් කෙනෙක් දස කුසල කම්මපතයන්ගෙන් යුක්ත වුණොත් ඒ කියන්නේ කායිකව 3 අයුරකින් පිරිසිදුව, වාචිකව 4 අයුරකින් පිරිසිදුව, මානසිකව 3 අයුරකින් පිරිසිදුව හිටියොත් එයාට කියනවා ඒ නිසා ඒ වගේ අය නිසා තමයි කියනවා දිව්‍ය ලෝකයක් තියෙන්නේ. ඒ වගේ අයට කියනවා දිව්‍ය ලෝකයක් තියෙන්නේ අය නිසා කියනවා. මනුස්ස ලෝකයක් තිය අය නිසා තියෙන්නේ කියනවා. සුගති කියලා එකක් ලෝකේ තියෙන්නේ මේ නිසා කියන. දැන් බලන්න මේ හේතුඵල. ඒතර මේ හරියට මේ වැඩපිළිවෙල තුල යහපත් පිරිසිදු වැඩපිළිවෙලක තමයි ඉන්නවා නම් ඒ තුල තමන්ගේ ජීවිතේ ලස්සනට ගොඩනගෙන හැටි බලන්න. ලස්සනට ගොඩනගෙන හැටි. අන්න එදා
චුන්ද කම්මාර පුත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා. එදා තමයි ශ්‍රාවකයා වුණේ. එතකොට යා උපැන්න සාතිකින්ද ශ්‍රාවකයා වුණේ? නෑ. එයා ශ්‍රාවකයා වුණේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබෙන්න ඉස්සෙල්ලා එයා හිටියා යම්කිසි මතයක. එයා හිටියා පිරිසුදු වෙන්නේ මෙන්න මෙහෙමයි. උදේ පාන්දර නැගිටින්න කිව්වා. ගේ අතු ගන්න කිව්වා. අමුගම ගන්න කිව්වා. තනකොළ අතුරන්න කිව්වා. ගිනි පුදන්න කිව්වා. සූර්ය නමස්කාර කරන්න කිව්වා. උදේ හව වතුරේ බහැලා ඇඟ හොදන්න කිව්වා. ඒක තමයි පිරිසුදුයි කියලා මේ ආස කරගෙන හිටියේ. බලන්න මේ කොච්චර බුද්ධිමත්ද කියලා අර දේශනාවත් එක්ක එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියනවා. අභික්ඛන්තම් බෝගෝත ගෞතමයන් වහන්සේ අතිශයින්ම සුන්දරයි. අභික්ඛන්තම් බෝගෝතම බවත් ගෞතමයන් වහන්සේ අතිශයින්ම සුන්දරයි. සේයතාපි බෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජිය බවත් ගෞතමයන් වහන්සේ යටට හරවලා තිබිච්ච එකක් උඩට හැරෙවුවා වගේ. පටිච්චන්නං වා විවරෙය්‍ය වහලා තිබිච්ච එකක තිරේ ඈත් කළා විවෘත කළා පෙන්නවා වගේ. මූලස්සවා මග්ගං ආචික්කෙය්‍ය මම් මුලා වූ කෙනෙකුට හරි පාර පෙන්නවා වගේ. අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරී චක්කුමන්තෝ රූපානි දක්ඛින්තිති. ඇස්සති අය රූප දකිත්වා කියලා කලුරේ ඉන්න ලෝකයකට ආලෝකයක් දුන්නා වගේ. මම කොච්චර ලස්සනද කියලා මේ මිනිස්සුන්ගේ හැඟීම්. සත්පුරුෂකම මතුවෙන හැටි, කෙලෙහි ගුණ මතුවෙන හැටි. මේ කෙලෙහි ගුණ කියන්නේ මේකනේ. සත්පුරුෂකම කියන්නේ මේකනේ. කෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව අදපටන් දිවිහිමි බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, ශ්‍රාවක සංඝයා සරණ ගිය ශ්‍රාවකයෙකු වශයෙන් පිළිගන්නාසේක්වා. අන්න තෙරුවන් සරණ ගියපු ආකාරය. එතකොට බලන්න මේ තෙරුවන් සරණ යෑම තුළ එයා ලස්සනට ශාස්ත්‍රුන් වහන්සේව හඳුනාගත්තා. මාර්ගය අමාර්ගය දෙකම පෙන්වුවානේ. මේක මාර්ගය, මේකේ ගියොත් දස කුසල කම්මපත. මේක අමාර්ගය, මේකේ ගියොත් දස කුසල කම්මපත. මේ අමාර්ගයේ ගියොත් නුඹට නිර්ය, තිරිසං අපාය, പ്രേත ලෝකේ දුගතිය. මේ මාර්ගයේ ගියොත් නුඹට දෙවියන් අතර, මිනිසුන් අතර සුගතිය. බලන්න කොච්චර ලස්සනද පෙන්වනවද කියලා. ඉතින් මේකට තමයි අපි ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඇසුරු කරන්න ඕනේ. ජීවිතය ගැන අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ මෙතනින් නැවතුනේ නෑ. අන්තිමට චුන්දට විස්තර කරලා දුන්න ජීවිතය ගැන තව. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපේ ජීවිතය හැමතිස්සෙම මේ දේශනා ඇසුරෙන් අපිට පේනවා අපිට ලැබෙන හැමදේම తాවකාලිකයි. අපි දෙව්ලෝ ගියා කියමු. తాවකාලිකයි. මනුස්ස ලෝකෙ ගියා කියමු. తాවකාලිකයි. මොකද හේතුව අපි බැරි වෙලාවත් ඊළඟ ජීවිතයේදී දස කුසල කම්මපතේට ගියොත් නිරේ. තිරිසන් ලෝක, പ്രേත ලෝක. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ ඒ తాවකාලිකව අපිට ලැබෙන ආරක්ෂාවත් තහවුරු කරමින් උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? ස්ථිර රැකවරණයක්. ස්ථිර රැකවරණය ලැබෙන්නේ මේ ඉපදීපදි මෙරි මෙරි යනදී දුක හැටියට දැකීමෙන්. මේ දුකට හේතුව ත්‍රිවිධ තණ්හාව හැටියට දැකීමෙන්. දුක නිරුද්ධ වීම තණ්හා නිරෝධය හැටියට දැකීමෙන්. මේ සඳහා ඇති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට දැකීමෙන්. බලන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ලස්සනද මෙයා ප්‍රවේශ වෙනවනේ. දැන් සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය තියාගෙන එයා කායික පිරිසිදු වෙනවා නම්, වචනෙන් පිරිසිදු වෙනවා නම්, මනසෙන් පිරිසිදු වෙනවා නම් එයා ආර්ය මාර්ගයට එන්නේ යාට පහසු නැද්ද? එයා හරි පහසුවෙන් ආර්ය මාර්ගයට පිවිසෙනවා. ආර්ය මාර්ගයට එනවා. ආර්ය මාර්ගයට පැමිණෙන්නේ ওই විදිහටමයි. නිකන් අපි ආර්ය ශ්‍රාවකයෙක් කියාගෙන ගිය පමණින් ආර්ය මාර්ගයට එන්නේ නැහැ. මේකේ අපිට යන්න ඉතාම උපකාරී වෙන දෙයක් තමයි පින්වත්නි මේ ධර්ම මාර්ගයේදී නිහතමානීකම. නිහතමානීකම නොතිබුණොත් අපිට මේ මාර්ගය යන්න බෑ. ඊළඟ එක තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ඇති පැහැදීම. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනාම හැමතිස්සෙම යාට ශාස්ත්‍රුන් වහන්සේගේ උපදේශ, ශාස්ත්‍රුන් වහන්සේ වදාළ දේ, ශාස්ත්‍රුන් වහන්සේගේ වදාළ විශේෂ කතා ඔක්කොම යාට මතක් වෙනවා. ඇයි යාගේ ලෝකයේ මාර්ග දර්ශනේ පෙන්වන්නා ශාස්ත්‍රුන් වහන්සේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දැනුම, උන්වහන්සේගේ ඥාණය, අවබෝධයේ පාදක කරගෙන තමයි එයාගේ වටහා ගැනීම සකස් කරගන්නේ. එහෙම තමයි කරගන්න ඕනේ අපි මේකෙන් ඈතර වෙන්න නම්. ඒ නිසා එහෙම කල්පනා කරගෙන කිනාට අවස්ථාවක් ලැබෙනවා ජීවිතය අවබෝධ කරගන්න.
මේ නිසා අපිට ලැබිලා තියෙන්නේ පින්වත්නි දුර්ලභ එකක්. මේ මනුස්ස ජීවිතය මට නම් පේන්නේ මේ මනුස්ස ජීවිතයේ දුර්ලභත්වය දැන් සාමාන්‍ය මිනිස් ජීවිත ජනගහන වැඩි, ලෝකෙ මිනිස්සු ජනගහන වැඩි, ආර්බුදයක් කණ්ඩ නැහැ, මිනිස්සු මැරෙනවා. ඊළඟට එක කොටසක් ලස්සනයි, එක කොටසක් කැතයි, එක කොටසක් සැප විඳිනවා, එක කොටසක් දුක් විඳිනවා. මේ කෝණයෙන් බලලා නෙමෙයි. මේක දුර්ලභ නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කැරකිලා අපිට හම්බ වෙච්ච එක. මේකමයි මේකේ තියෙන දුර්ලභකම. මොකද මේ කන්න ටිකක් ලැබෙනවා කියන එක දුර්ලභ එකක් නෙමෙයි. අඳුම් පැළඳුම් ඒ යාන වාහන ලෝකෙ කොහෙද තියෙනවද? මේ ඉනමාරු එක්කන වෙනදකට හරි යනවා. ගිහිල්ලා ඒක ලබා ගන්නවා. නමුත් මේ ජීවිතයේ අවබෝධ කරන ප්‍රඥාව ඒක ලබන්න බෑ. ප්‍රඥාව හොයාගෙන ගිහිල්ලා ලෝකේ අමාරු වෙටින්න කෝටි සංඛ්‍යාත පිරිසක් මැද්දේ තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නියම විදිහට අහන්න ලැබෙන්නේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ අද පටන් පිරිසිදු වෙන්නේ කොයි විදියෙන්ද? අපිරිසිදු වෙන්නේ කොයි විදියෙන්ද? අපිරිසිදු වෙන කරුණු තමා තුළ තියෙනවා නම් ඒ ඔක්කොම අද පටන් අපි එකින් එක බැහැර කරන්න ඕනේ. පිරිසිදු වෙන කරුණු අප තුළ ඇති කරගන්න ඕනේ. එතකොට ලෝකේ කවුරු කිව්වා? දැන් මේකේ තියෙනවනේ. අපි සුදු ඇඳත් පිරිසිදුයි. කළු ඇඳත් පිරිසිදුයි. කොණ්ඩේ ඉදුණත් පිරිසිදුයි. කොණ්ඩේ ඉදුනේ නැතත් පිරිසිදුයි. මලාට පස්සේ පාසකූලියේ දුන්නත් පිරිසිදුයි. නැතත් පිරිසිදුයි. පාරේ මලත් පිරිසිදුයි. ඇඳේ හාන්සි වෙලා බටර් පාන් කාලා වතුර බීලා ඉන්න වෙලාවේ මලත් පිරිසිදුයි. කොහොම කළත් පිරිසිදුයි. ඒ නිසා පිරිසිදු ජීවිතයේ අත්දකින්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු